කට්ටියට මතක නැති වෙලා අද මොකද අද තියෙනවා කියලා. මම එදා කිව්වා හැබැයි මේ පේපර් අද රෙදා මම දාපු කෙටි පේපර් එක කරනවා කියලා ගිය සතිය අපිට කරන්න බැරි වුණා. ඒ නිසා. හරි. මේ පුතේ මම එදා සිකුරාදා දැම්මේ 2017 අවුරුද්දේ බස්නාහිර මේ කලුතර අධ්‍යාපන කලාපේ දෙවනි වාර විභාගේ පේපර් එකේ කෙටි පේපර් එකේ ප්‍රශ්න 25 තමයි මම ඔයාලට එව්වේ 11 වසරේ. ළමයින්ට දීපු කලුතර අධ්‍යාපන කලාපේ 2017 අවුරුද්දේ දෙවනි වාරේ පේපර් එක තමයි මම මේ එව්වේ කෙටි පේපර් එක. හරි. ඊට පස්සේ මම ඔයාලට දත්ත නිරූපණය සහ අර්ථකථනයට අදාළව ගැටලු 6ක් දාලා තිබුණා. 6ක් හෝ 5ක් හෝ 6ක් දාලා තිබුණා. ඒ 6 දාලා තියෙන්නේ ඔය 2019 අවුරුද්දේ අවසාන වාර විභාග 11 වසර අවසාන වාර විභාගයේ පළාත් ප්‍රශ්න පත්‍ර පළාත් 5ක පළාත් 6ක පේපර් 5ක තිබිච්ච දත්ත නිරූපණය සහ අර්ථකථනයට අදාළ ගැටලු 6ක් තමයි මම දාලා තිබුණේ. ඒ නිසා ඔයාලට උත්තර ලියන්න ඔයාලා. එතකොට ඔයාලගේ දැනුම වර්ධනය කරන්න පුළුවන් සාමාන්‍ය පෙළට එන ඕනෑම ගැටලුවකට ඔයාලට නොබියව මුහුණ දීමේ හැකියාව ලබා ගන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම මම කියන්නේ ගණිත ගැටලු කොහෙන් හරි කමක් නෑ පුතේ හම්බෙන ගණිත ගැටලුවට උත්තර ලියන්න. අමාරු දේවල් අපෙන් අහන්න. හරිද? එමනම් අපි පටන් ගමු. ඔයාලා මම හිතනවා කෙටි පේපර් එකට උත්තර ලියන්න ඇති කියලා. එදා මම දාලා තිබුණා. බලන්න පළවෙනි ප්‍රශ්නයක තියෙනවා නිවසක් සඳහා 106ක වාර්ෂික වරිපණම් බද්දක් ගෙවිය යුතුය. 106ක වාර්ෂික වරිපණම් බද්දක් ගෙවිය යුතුය. නිවසේ තක්සේරු වටිනාකම රුපියල් 15000ක් නම් ගෙවිය යුතු වාර්ෂික වරිපණම් බදු මුදල කීයද කියලා අපෙන් අහන්නේ. වාර්ෂික වරිපණම් බදු මුදල තමයි අපෙන් අහන්නේ. එතකොට අපි දන්නවා මෙයාගේ දීලා තියෙනවා අපිට වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය 106යි කියලා. ඒ කියන්නේ පුතේ නිවසේ තක්සේරු වටිනාකම රුපියල් 100යි නම් නිවසේ තක්සේරු වටිනාකම රුපියල් 100යි නම් එයා අවුරුද්දටම වරිපණම් බදු විදිහට රුපියල් 6ක මුදලක් ගෙවිය යුතු වෙනවා. රුපියල් 6ක මුදලක් ගෙවිය යුතු වෙනවා අවුරුදු එකක් සඳහා. එතකොට මේ නිවස සඳහා තක්සේරු කරලා තියෙන වටිනාකම තමයි පුතේ රුපියල් 15000ක්. රුපියල් 15000ක්. ඒ සඳහා ගෙවිය යුතු වරිපණම් බදු මුදල තමයි අපෙන් අහන්නේ. එහෙනම් තක්සේරු වටිනාකම රුපියල් 15000ක් නම් රුපියල් 100කට රුපියල් 6ක් ගෙවනවා නම් 15000කට කීයක් ගෙවනවද කියලා තමයි අපි හොයන්න ඕනේ. කැපින ඒවා බලමු. බිංදු දෙකට මේ බිංදු දෙක කැපිලා යනවා. 150යි ගුණ කරනවා. අගට බිංදුවක් දාලා 6 15 6 වරක් 5 30න් බිංදුව 3ක් ඉදිරි 6 වරක් 1 6යි 3යි 9යි. ඔයාලට ආවද රුපියල් 900යි කියලා පිළිතුර? පිළිතුර රුපියල් 900යි කියලා ලැබුණද? පළවෙනි ප්‍රශ්නේ ඔය. පළවෙනි ප්‍රශ්නේ. හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය කුලක පාඩමේ කුලක දෙකක අනේකත්වය අතර සම්බන්ධය. කුලක දෙකක අනේකත්වය අතර සම්බන්ධය. මම ඒක සූත්‍රය අපි ලබා ගත්තා. ඔයාලට මතක ඇති. මේක දීලා තියෙනවා A කුලකයේ අවයව සංඛ්‍යාව 15ද B කුලකයේ අවයව සංඛ්‍යාව NB සමාන 17ද A ට සහ B ට ඒ ඡේදනය B අවයව සංඛ්‍යාව 8ද අපෙන් අහන්නේ A ට හෝ B ට අයිති අවයව සංඛ්‍යාව. එහෙනම් මේකේ සූත්‍රය අපි ඉගෙන ගත්ත ඔයාලට මතක ඇති NA මේලය B සමානයි NA ධන NB අඩු කිරීම NA ඡේදනය B. මේ සූත්‍රය. එතකොට A කුලකයේ අවයව සංඛ්‍යාව අපි දන්නවා 15යි B කුලකයේ අවයව සංඛ්‍යාව අපි දන්නවා 17යි. එයාගෙන් මේ ඡේදන කුලකයේ අවයව සංඛ්‍යාව අඩු කරගන්න ඕනේ. මොකද එයා 8 දෙපාරක් එකතු වෙලා තියෙනවා. ඒ නිසායි අපි එකපාරක් අඩු කරන්නේ. අපි දන්නවා 15යි 17යි එකතු වුණාම 32යි. 32න් 8ක් අඩු වුණාම කීයද පුතේ උත්තරේ එන්නේ? 24. ආවද 24? හරි. තුන්වෙනි ගාන බලන්න. තත්පරයට මීටර් 8ක නියත වේගයෙන් පියාඹා යන කුරුල්ලෙකු තත්පරයට මීටර් 8ක ms ඍණ 1 ඒකක
තත්පරයට මීටර් 8ක වේගයෙන් පියාඹා යන කුරුල්ලෙකු මිනිත්තු 2ක් තුල පියාඹා යන දුර ගණනය කරන්න. මිනිත්තු 2කදී ගමන් කරන දුර තමයි අපෙන් අහන්නේ. එතකොට මේ කුරුල්ලා සෑම තත්පරයකදීම පුතේ මීටර් 8ක දුරක් ගමන් කරනවා. හැම තත්පරයකදීම මීටර් 8ක දුරක් ගමන් කරනවා. එහෙමනම් විනාඩි 2කදී ගමන් කරන දුර තමයි අපෙන් අහන්නේ. මිනිත්තු 2කදී ගමන් කරන දුර. එතකොට දුර හොයන්න අපි දන්නවා වේගය ගුණ කරගන්න වෙනවා අපිට කාලයෙන්. වේගය කාලයෙන් ගුණ කරගන්න වෙනවා. එතකොට වේගය දීලා තියෙනවා තත්පරයක මීටර් 8යි කියලා. මේකේ කාලය දීලා තියෙන්නේ මිනිත්තු වලින්. මිනිත්තු 2යි කියලා. එතකොට මෙතන වේගය තත්පර මේ වලට මීටර් දීලා තියෙනවා. කාලය මිනිත්තු වලින්. එහෙනම් මිනිත්තු තත්පර බවට පත් කරගන්න වෙනවා. අපි දන්නවා මිනිත්තු 1ක් කියන්නේ තත්පර 60ක්. එහෙනම් මිනිත්තු 2ක් කියන්නේ තත්පර 120ක්. මේ S තියෙන එකට මේ S කපලා දාන්න පුළුවන්. අපි දන්නවා දර්ශක පාඩමේදී ඔයාලට මතක ඇති මෙයාගේ දර්ශකයේ ඍණ දර්ශකයක් නම් එයාගේ දර්ශකයේ ධන දර්ශකයක් බවට පත් කරගන්න එයාගේ පරස්පරය ගන්න වෙනවා. එහෙනම් මෙයා යටට යන්න වෙනවා. එතකොට යට තියෙන S වලට මේ S කපලා දාන්න පුළුවන්. ඒක මම කැපුවේ. දැන් 8 වරක් බිංදුව බිංදුවයි 8 වරක් දෙක 16න් 6 එකක් ඉදිරි 8 වරක් 1 8යි 1යි 9යි. ඔන්න කුරුල්ල ගමන් කරන දුර මිනිත්තු 2ේදී මීටර් 960ක්. හතරවෙනි ගාන බලන්න. හතරවෙනි ගාන කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා තියෙනවා. මේ කේන්ද්‍රික ඛණ්ඩය අරේ විදිහට දීලා තියෙනවා සෙන්ටිමීටර් 14යි කියලා. ඒ වගේම කේන්ද්‍ර කෝණයේ විශාලත්වය අංශක 45යි කියලා දීලා තියෙනවා. O A B කේන්ද්‍රික ඛණ්ඩය. අපෙන් අහන්නේ චාප දිග. චාප දිග හොයන්න C 25R අපි දන්නා වෘත්තයක පරිධිය ලබා ගන්න සූත්‍රය තමයි 25R. එතකොට මේ වෘත්තයෙන් කොච්චරක්ද මේ චාප දිග වෙන්නේ? කේන්ද්‍ර කෝණයට සමානුපාතික වෙනවා. එතකොට මෙයාගේ ලක්ෂයක් වටා කෝණවල එකතු අංශක 360යි. ඒ 360න් අංශක 45ක් තමයි මේ කේන්ද්‍ර ඛණ්ඩය අයිති කරගෙන තියෙන්නේ. එහෙනම් 45ට 45 එකයි 360ට 45ව කීයක් තියෙනවද? 8ක් තියෙනවා. 8ක් තියෙනවා. එහෙමනම් දෙක ගුණ කිරීම 5 කියන්නේ 7න් 22 ගුණ කිරීම අරේ 14 ගුණ කිරීම 8න් 1 වෘත්තයකින් 8න් එකක් තමයි මේ කේන්ද්‍ර කෝණයේ අංශක 45ක් වෙනවා නම් ලැබෙන්නේ අපිට චාප දිග. හරි. එතකොට කැපෙන ඒවා කපන්න පුළුවන්. 7ට 7 එකයි 14ට 7 ඒවා 2යි. 2ට 2 එකයි 8ට 2 ඒවා 4යි. මේ 2ට 2 එකයි 4ට 2 ඒවා 2යි. 2ට 2 ඒවා 1යි 22ට 2 ඒවා 11යි. එහෙනම් අපිට ලැබෙනවා චාප දිග C සමානයි සෙන්ටිමීටර් 11යි කියන්නේ. සෙන්ටිමීටර් 11යි චාප දිග. දැන් ඊට පස්සේ පස්වෙනි ගාන බලමු. පස්වෙනි ගාන දීලා තිනවා විසඳන්න කියලා. 2x වාරයක් x ධන 2 සමානයි බිංදුව. ඔය තියෙන වර්ගජ සමීකරණයක විසඳුමක් ලබා ගන්න ඔය තියෙන්නේ දීලා. එතකොට මේකේ විසඳුම් හොයනකොට පුතේ අපි දන්නවා වර්ගජ සමීකරණයක් තියනවා නම් එයාගේ විසඳුම් ලබා ගන්න අපිට ඒ වර්ගජ සමීකරණය සාධක දෙකක ගුණිතයක් බවට පත් කරගන්න වෙනවා. සාධක දෙකක ගුණිතයක් බවට පත් කරගන්න වෙනවා. එහෙම සාධක දෙකක ගුණිතයක් ලෙස සකස් කරගත්ත වර්ගජ සමීකරණයක් තමයි මේ තියෙන්නේ. අපි දන්නවා ගුණිතයක් බිඳුවට සමාන වෙන්න නම් එක් සාධකය බිඳුවට සමාන විය යුතුයි. එහෙම බිඳුවට සමාන වීම සඳහා මේ අඥාතයට ගත හැකි අගය තමයි පුතේ ඔය කියන වර්ගජ සමීකරණවල විසඳුම් වෙන්නේ. හරි. එහෙමනම් මෙතන 2x සමානයි බිඳුව හෝ x ධන 2 සමානයි බිඳුව. මේ ගුණිතය බිඳුවට සමාන වීමට මේ එක සාධකයක් මේ අනිත් සාධකය. මේ එක් සාධකයේ බිඳුවට සමාන වන පරිදි වූ අඥාතයන්ගේ අගයන් සෙවිය යුතු වෙනවා. එතකොට මෙතන 2x බිඳුවට සමානයි නම් අනිවාර්යයෙන්ම 2 බිඳුවට සමාන නැහැ x වල අගය බිඳුවට සමාන විය යුතුයි. හෝ මේ ධන දෙක අනිත් පැත්තට ගෙනියනකොට ඍණ 2 බවට පත් වෙනවා. එහෙමනම් ඔන්න අපිට විසඳුම් දෙකක් තියෙනවා. x වල බිඳුව ආදේශ කළොත් මේ ප්‍රකාශනයම බිඳුවට සමාන වෙනවා. මොකද ගුණිතයක් බිඳුවට සමාන වෙන්න නම්
එකෙක් හරි බිඳුවට සමාන විය යුතුයි. එමනම් මෙතන x වලගේ බිඳුවට සමාන වුණොත් මේ කොටසම බිඳුවට සමාන වෙනවා. x වලට ඍණ දෙක දැම්මොත් මෙන්න මේ ප්‍රකාශනය බිඳුවට සමාන වෙනවා. එහෙනම් ප්‍රකාශනයේ බිඳුවට සමාන වෙනවා නම් මෙතන කුමන සංඛ්‍යාව තිබුණත් පිළිතුර බිඳුවම වෙනවා. එහෙමනම් මේ වර්ග සමීකරණයේ විසඳුම් විදිහට x වලගේ බිඳුව සහ x වලගේ ඍණ දෙක අපිට ලබා ගන්න පුළුවන්. 6 වෙනි එක. ලඝු දෙකේ පාදයේ x වල ලඝු ගණකයේ වෙන්නේ 5. ලඝු දෙකේ පාදයේ x වල ලඝු ගණකයේ වෙන්නේ 5. අපිට කියන x වල අගය සොයන්න කියලා. මේ x වල අගය හොයන්න නම් පුතේ අපිට මෙයාව දර්ශක අංකණයෙන් ලියා ගන්න වෙනවා. අපි ඉගෙන ගත්ත ඒවා. දර්ශක අංකණය සකස් කර ගන්නකොට පාදයේම පාදයේමයි. පාදයේම පාදයේමයි. ඒ පාදයට අදාළ බලයේ දර්ශකයේ බවට පත් වෙන්නේ මෙන්න මේ ලඝු ගණකය. ලඝු ගණකය දෙකේ පස්වෙනි බලය සමානයි x වලට. එහෙනම් x ලබා ගන්න නම් දෙකේ පස්වෙනි බලයේ අගය සෙවිය යුතු වෙනවා. දෙකේ පස්වෙනි බලයේ අගය සෙවිය යුතු වෙනවා. දෙකේ පස්වෙනි බලයේ අගය කීයද? 32. 32යි. 2 4 2 පස් පාරක් ගුණ කරන්න ඉබේ. 2 දෙවරක් 2 4යි, 4 වරක් 2 8යි, 8 වරක් 2 16යි, 16 වරක් 2 32යි. 7 වෙනි ගාන 3යි x වලින් 1 අඩු කිරීම 6යි x වලින් 1. ඔය තියෙන වීජීය භාග දෙකක්. ඔය වීජීය භාග දෙක අඩු කරන්න පුතේ තියෙන්නේ. පුතේ වීජීය භාග දෙකක් අඩු කරනකොට හරි එකතු කරනකොට හරි ඒ වීජීය භාග දෙකේ හරයන් සමාන විය යුතුයි. හරයන් සමාන විය යුතුයි. හරයන් සමාන වෙන්නේ නැත්නම් පුතේ අපිට ඒවා එකතු කරන්නත් බෑ අඩු කරන්නත් බෑ. එහෙනම් අපි ඉස්සෙල්ලාම තුල්‍ය භාග ගොඩනැගීමෙන් හරයන් සමාන කරගන්න පුළුවන්. බලන්න මෙතන පොදු හරය හදාගන්න පුළුවන් කීයද? 6x බවට පත් කරගන්න පුළුවන් දෙන්නගෙම හරයන්. එහෙමනම් මේ 3x වලින් 1 කියන භාගය අපි කීයෙන්ද ගුණ කරගන්න ඕන? 2කින්. අඩු කිරීම 6x වලින් 1. බලන්න මෙතන 3x 2කින් ගුණ වුණාම කීයයිxද? 6ix. දෙවරක් 1 2යි. අඩු කිරීම 6ix වලින් 1. දැන් බලන්න අපිට ලැබිලා තියෙන වීජීය භාග දෙකේ හරයන් සමානයි. එහෙනම් හරය වෙනස් වෙන්නේ නැහැ. අපිට ලවයන් සුළු කරගන්න පුළුවන්. දෙකෙන් එක අඩු වුණාම 1යි. උත්තරය 6ix වලින් 1. බලන්න 8 වෙනි ගාන අසමානතා සම්බන්ධ ගැටලුවක්. 3ix අඩු කිරීම 1 විශාලයි හෝ සමානයි x ධන 3. විසඳන්න කියලා කියනවා. මේ ආකාරයේ අසමානතාවයක් ආවොත් පුතේ බය වෙන්න එපා. මේක සරල සමීකරණයක් විසඳන ආකාරයට විසඳගෙන යන්න. සරල සමීකරණයක් විසඳන ආකාරයට ඔයාලට විසඳගෙන යන්න පුළුවන්. එතකොට අපි මෙතෙන්දී මුලින්ම කරන්න ඕනි අඥාතයන් අඩංගු පද මේ අසමානතා ලකුණේ දෙපසින්ම තියෙනවා නම් ඒ අඥාතයන් සහිත පද ටික එක පැත්තකට අරගමු ඉස්සෙල්ලම. එක පැත්තකට අරගමු. ඊට පස්සේ ඒත් එක්කම අපි සංඛ්‍යාත්මක අගයන් ටිකත් එක පැත්තකට අරගමු. හරි. එහෙනම් මේ ඍණ එක මම අනිත් පැත්තට පන්න ගන්නවා. මේ x අනිත් පැත්තට ගන්නවා. මොකද මෙයාගේ x වල සංගුණකය 3. මෙයාගේ x වල සංගුණකය 1. එමනම් 3x ඉන්න පැත්තට තමයි මේ x ගන්න. අඩු කිරීම x විශාලයි හෝ සමානයි. ඍණ එක අනිත් පැත්තට දාන එකක් බවට පත් වෙනවා. දැන් 3x වලින් එකක් x 1x අඩු වුණාම අපි දන්නවා 2x. විශාලයි හෝ සමානයි 3ට එකක් එකතු වුණාම 4. එහෙනම් x වල අගය හොයන්න මට පුළුවන් මේ දෙපැත්තම දෙකෙන් බෙදන්න. එහෙනම් x වල අගය විශාලයි හෝ සමාන වෙනවා 2ට. x වල අගය 2ට සමාන විශාල හෝ සමාන වෙනවා. අපිට කියනවා මේ ඔන්න විසඳුම විසඳන්න කියලා කියන්නේ ඔන්න විසඳුම. දැන් මේකේ අමතර ප්‍රශ්නයක් දුන්නා නම් අපිට විසඳුම් කුලකේ ලියා දක්වන්න කියලා. විසඳුම් කුලකේ ලියා දක්වන්න කියලා. එතකොට මේ x වල අගය අපි විසඳුම් කුලකේ ලියනකොට සංගල වරහන් තුල අවයව ටික ලියා ගන්න යන්න ඕනි. මේක අපරිමිත කුලකයක්. x විශාලයි හෝ සමානයි 2කට වඩා. එහෙනම් ආරම්භ වෙන්නේ 2කින්. සමාන ලකුණ තියෙන නිසා. විශාලයි කියනවා 2කට වඩා. 2කට වඩා විශාල කට්ටිය 2ට මේ 3 4 ලියලා ඉවර කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඔන්න ලියුවා. මේකේ අපිට අහන්න පුළුවන් තව ප්‍රශ්නයක් තමයි විසඳුම සපුරාලන පරිදි ගත හැකි x අවමාගේ ඔයාලට දැන් මේ පේනවා විසඳුම් කුලකේ ලියපු ගමන් ගන්න පුළුවන් අඩුම අගය කීයද කියලා. කීයද අඩුම අගය? 2. අවම අගය 2.
මේ තියෙන විසඳුම් කුලකය මේ තියෙන අවම අගය. ඊට පස්සේ 9 වෙනි ගාන බලන්න පුතේ කුඩාම පොදු ගුණාකාරය හොයන්න කියලා දීලා තියෙනවා අපිට බීජීය පද ප්‍රකාශන දෙකක් පදයක් හදන්න 6යි a වල වර්ගය ඊට පස්සේ 4යි ab වර්ගය අපි මේ මොන ආකාරයට දුන්නත් මුලින්ම කරගන්න ඕනි පුතේ මේ දීලා තියෙන බීජීය ප්‍රකාශන පාද අසමාන බලයන්හි ගුණිතයන් බවට පත් කරගන්න වෙනවා පාද අසමාන බලයන්හි ගුණිතයන් බවට පත් කරන්න වෙනවා එතකොට මෙතන තියෙන්නේ 6යි a වල වර්ගය. එතකොට 6 කියන එක කෙනා අපිට මෙහෙමම ලියන්න බෑ. ඒකට හේතුව තමයි 6 අපිට සකස් කරගන්න වෙනවා සාධක දෙකක ගුණිතයක් විදිහට. 6 කියන්නේ දෙවරක් 3. එහෙමනම් දෙකේ පළවෙනි බලය ගුණ කිරීම තුනේ පළවෙනි බලය ගුණ කිරීම a වල දෙවෙනි බලය. අන්න පාද සමාන බලයන්හි ගුණිතයන් බවට පත් කරනවා. 4යි a වර්ගයේ ab වර්ගයත් අපිට හදාන්න පුළුවන්. 4 කියන්නේ දෙක ගුණ කිරීම දෙක. ඒ කියන්නේ දෙකේ දෙවනි බලය. දෙකේ වර්ගය. දෙකේ වර්ගය ගුණ කිරීම a වල පළවෙනි බලය ගුණ කිරීම b වල දෙවනි බලය. දැන් අපිට පුළුවන් කුඩා පොදු ගුණාකාරය සකස් කරගන්න. දෙකේ නම් දැන් පාද අසමාන එකිනෙකට වෙනස් විශාලම බලයන්හි. පාද අසමාන එකිනෙකට වෙනස් විශාලම බලයන්හි ගුණිතය තමයි ලබා ගන්න ඕනේ. එකිනෙකට වෙනස් පාද මොනවද තියෙන්නේ දෙකේ පාදයේ දෙක වෙච්ච බල තියෙනවා පාද තුන වෙච්ච බල තියෙනවා පාදයේ a වන බල තියෙනවා පාදයේ b වන බල තියෙනවා එහෙනම් පාදයේ දෙකේ බල දෙක වන බලයන්හි විශාලම බලය වෙන්නේ දෙකේ දෙවෙනි බලය පාදයේ තුන වන බලයක විශාලම බලය තුනේ පළවෙනි බලය a වල නම් a වල දෙවෙනි බලය b වල දෙවෙනි බලය එහෙනම් දෙකේ දෙවෙනි බලය 4යි 4 වරක් 3 12යි 12යි a වර්ගය b වර්ගය තමයි මෙයාගේ කුඩා පොදු ගුණාකාරය වෙන්නේ ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නේ බලන්න අපිට කියනවා මෙන්න මෙහෙම සමබර කාසියක් දෙවරක් ඉහළ දමන්න සමබර කාසියක් දෙවරක් ඉහළ දමන්න කියනවා එකපාරක් නෙවෙයි දෙපාරක් නියැලි අවකාශයේ ලියා දක්වන්න කියනවා නියැලි අවකාශයේ ලියන්න කියලා කියන්නේ එතකොට සමබර කාසියක් දෙවරක් උඩ දැමූ විට ලැබෙන නියැලි ප්‍රතිඵල ඇතුළත් නියැලි අවකාශය තමයි අපිට ලියන්න කියන්නේ. නියැලි අවකාශය පුතේ අපි හැම වෙලාවෙම නම් කරගන්නේ S වලින්. S වලින්. හරි? එතකොට මෙයාගේ මේ කාසිය දෙපාරක් උඩ දානවා. අපිට මේක 10 වසරේදී අපි ඉගෙන ගත්ත සම්භාවිතාවේ පාඩමේදී මේ විදිහට ලක්ෂ ප්‍රස්ථාරයක් ඇඳලා අපිට නියැලි අවකාශය ලබා ගන්නත් පුළුවන්. මේ විදිහට පළවෙනි වර උඩ දැමීම, මේ දෙවෙනි වර උඩ දැමීම. H T ඔය විදිහට. H කියන්නේ සිරස, සිරස T කියන්නේ අගය tail. එතකොට පළවෙනි වරත් සිරස අපි බලමු මේක ලියමුකෝ බලන්න. පළවෙනි පාර සිරස ලැබෙනවා. ඔන්න පළවෙනි වර අවස්ථාව. දෙවෙනි පාරත් සිරස H. ඔන්න ඒක ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්. පළවෙනි වර අවස්ථා දෙකෙහිදීම සිරස ලැබීම. ඔය එක අවස්ථාවක්. ඊළඟට අපිට මේක ගන්න පුළුවන් පළවෙනි වර සිරස ලැබිලා දෙවෙනි වර අගය ලැබීම. පළවෙනි පාර සිරස ලැබිලා දෙවෙනි පාර අගය ලැබීමේ ප්‍රතිඵලය. මේක ප්‍රතිඵලයක්. මේකත් ප්‍රතිඵලයක්. ඊට පස්සේ දැන් පළවෙනි වර සිරස ලැබෙන්න පුළුවන් අවස්ථා දෙකයි. අවස්ථා දෙකෙහිදීම සිරස පළවෙනි අවස්ථාවේදී සිරස සහ දෙවෙනි අවස්ථාවේදී අගය. හරි. දැන් ඊට පස්සේ පළවෙනි අවස්ථාවේදී අගය ලැබුණොත් දෙවෙනි අවස්ථාවේදී සිරස ලැබීමේ හැකියාව තියෙනවා. අවස්ථා දෙකක් නිරුද්ධ ඔන්න අනිත් ප්‍රතිඵලය. ඊළඟට පළවෙනි වර මේ සිරස මේ අගය සහ දෙවෙනි වර අගය ලැබීමේ අවස්ථාව. එමනම් බලන්න මේ නියැලි අවකාශයේ අවස්ථා දෙකක් එකම කාසිය උඩ දැමීමේදී ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ඇතුළත් නියැලි අවකාශයේ ප්‍රතිඵල කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි. ප්‍රතිඵල 4ක් තියෙනවා. මේ බලන්න මෙතන ලකුණු වෙලා තියෙන්නේ ඒකම. ලක්ෂ 4ක්. ওই ලක්ෂ 4න් පෙන්නන්නේ ප්‍රතිඵල 4. මේකෙන් පෙන්නන්නේ පළවෙනි අවස්ථාවේදී සිරස, දෙවෙනි අවස්ථාවේදී සිරස. මෙතනදී පෙන්නන්නේ පළවෙනි අවස්ථාවේදී සිරස, දෙවෙනි අවස්ථාවේදී අගය. මෙතනින් පෙන්නන්නේ පළවෙනි අවස්ථාවේදී අගය, දෙවෙනි අවස්ථාවේදී සිරස. මෙතනින් පෙන්නන්නේ පළවෙනි අවස්ථාවේදී අගය, මේ දෙවෙනි අවස්ථාවේදී අගය. අවස්ථා දෙකෙහිදීම අගය. හරි. 11 වෙනි ගාන බලන්න. 11 වෙනි ගානේ තියෙන පුතේ ත්‍රිකෝණ අංග සාම්‍ය සම්බන්ධ ගැටලුවක්.
එතකොට රූප සටහන් කිහිපයක් අපිට ලබා දීලා තියෙනවා. ඒ රූප සටහන් කිහිපයේ දීලා තියෙන ත්‍රිකෝණ අංග සම වෙන්නේ කුමන අවස්ථාවකදීද කියලා යහන්න. මේ බලන්න A B C මේ කෝණයේ අංශක 50යි මේ කෝණයේ අංශක 60යි. මේක x y z මේ කෝණයේ අංශක 60යි මේ කෝණයේ අංශක 50යි. මේක p q r මේ කෝණයේ අංශක 70යි මේ කෝණයේ අංශක 60යි. දැන් අපිට මේකෙදි අහන්නේ අංග සම ත්‍රිකෝණ යුගලයේ තෝරන්න අංග සම අවස්ථාවද ලියන්න. මේකේ අංග සම ත්‍රිකෝණ යුගලයේ තෝරන්න නම් මෙතන බලනවා අපි ඉස්සෙල්ලාම ත්‍රිකෝණයේ පාද ලකුණු කරලා තියෙන්නේ එක පාදයයි ලකුණු කරලා තියෙන්නේ මෙයාගේ මේ පාදේ මෙයාගේ මේ පාදේ මෙයාගේ මේ පාදේ. දැන් කෝණ දෙකක් දීලා තියෙනවා. ඔයාලට හොඳට පේනවා කෝණ දෙකක්. දැන් අපි බලන්න ඕනේ ඉතිරි කෝණය දන්නේ නැහැ. හැබැයි ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණවල එකතුව අපි දන්නවා අංශක 180යි කියලා. ඒ 180ට අදාළව අපිට ඉතිරි කෝණයේ විශාලත්වය හොයාගන්න පුළුවන්. මෙයා 50යි මෙයා 60යි. දෙන්නගේ එකතුව 110යි. එහෙනම් මේ කෝණයේ විශාලත්වය අංශක 70යි. එහෙනම් කෝණ තුන දැන් අපි දන්නවා 50 60 70. 50 60 එහෙනම් මේ කෝණය 70යි. මේ කෝණය 60යි මේ කෝණය 70යි නම් මේ කෝණය 50යි. දැන් අපි බලමු මේකේ මේ ත්‍රිකෝණ තුන අතරින් අංග සම වෙන්නේ කුමන ත්‍රිකෝණ යුගලයේද කියලා. ඒ අංග සම වෙන්නේ පුතේ මෙතෙන්දී අපිට සලකන්න පුළුවන් පාපාපා අවස්ථාව ගන්න බෑ. පාපෝපා අවස්ථාව ගන්නත් බෑ. මොකද පාද දෙක අතර සම්බන්ධය දීලා නැහැ. කෝකෝපා අවස්ථාව තමයි අපිට ලබා ගන්න වෙන්නේ. එතකොට කෝකෝපා අවස්ථාව යටතේදී කෝණ දෙක සහ පාදය අතර තමයි සම්බන්ධය ගොඩනගා ගන්න වෙන්නේ. බලන්න කුමන ත්‍රිකෝණ දෙකද? මෙතන 60යි 50යි අතර 60යි 50යි අතර කෝණ පාදය තමයි දීලා තියෙන්නේ. මෙතෙන්දි සම්බන්ධ වෙලා තියෙන්නේ 50යි 70යි අතර පාදේ. මෙතෙන්දි සම්බන්ධ වෙලා තියෙන්නේ 50යි 70යි අතර පාදේ. එහෙනම් මෙන්න ත්‍රිකෝණ යුගලයේ අංග සම වෙන. අංග සම වෙන ත්‍රිකෝණ යුගලය තමයි පුතේ x y z ත්‍රිකෝණය සහ p q r ත්‍රිකෝණය. අංග සම වෙන්නේ පුතේ කෝකෝපා අවස්ථාව යටතේ. කෝකෝපා අවස්ථාව යටතේ තමයි අංග සම වන්නේ. හරි. ඊට පස්සේ 12 වෙනි ගාන බලමු අපි. 12 වෙනි ගාන. 12 වෙනි ගාන තියෙනවා පහත දී ඇති සංඛ්‍යා අතරින් පූර්ණ වර්ග නොවන සංඛ්‍යා තෝරා ලියන්න. පූර්ණ වර්ග නොවන සංඛ්‍යා තෝරලා ලියන්න කියනවා. එතකොට දීලා තියෙනවා 361 425 567 784. දැන් මම මේකේ හරි වැරදි දානවා. පූර්ණ වර්ග වෙන නොවන ඒවා නේ අපිට ඕනේ නේද? ඒවා මම රවුන්ඩ් කරන්නම්කෝ එහෙමනම්. අපිට මෙතෙන්දි දැනගෙන ඉන්න වෙනවා පූර්ණ වර්ග සංඛ්‍යා කීපයක්. දැන් බලන්න මෙතන 25ට අඩු පූර්ණ වර්ග සංඛ්‍යා කීපයක් මේ තියෙනවා. ඒවට අදාළව අපිට ලබා ගන්න පුළුවන් මේ තුන් දෙනාගෙන් කවුද පූර්ණ වර්ග වෙන්නේ කියලා. නොවන සංඛ්‍යානේ අපෙන් අහන්නේ. පූර්ණ වර්ග නොවන සංඛ්‍යා ටිකනේ අහන්නේ. ඒක 361. 361 කියන්නේ වර්ග සංඛ්‍යාව පූර්ණ වර්ග සංඛ්‍යාවක්. බලන්න 19 ගුණ කරලා කීය දෙන්නේ කියලා. 19 ගුණ වුණාම නම් වරක් තමයි 81 එක 8ක් ඉතිරි 9 වර එක 9යි 8යි 17යි නේද? ඔව් එක වරක් 9 9යි එක වරක් 1 1යි. 1යි 9යි 7යි 16න් 6 එකක් ඉතිරි 1යි 1යි 2යි 2යි 1යි 3 361 වර්ග සංඛ්‍යාව. එක ගන්න බෑ. නොවනේවනේ ගන්න තියෙන්නේ. ඊට පස්සේ 425 තියෙනවා. 400 කියන්නේ 20 වෙනි වර්ග සංඛ්‍යාව. 20 වෙනි වර්ග සංඛ්‍යාව 400යි. 21 වෙනි වර්ග සංඛ්‍යාව කීයද? 441. එහෙනම් මෙන්න මෙයා පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවේ. ඔන්න එකේ. ඊට පස්සේ 576. 576 කියන්නේ එක පූර්ණ වර්ග සංඛ්‍යාවක්. ඒක 24 වෙනි පූර්ණ සංඛ්‍යාව. 23 වෙනි පූර්ණ සංඛ්‍යාව කීයද බලන්න. 23 23න් ගුණ කරන්න බලන්න. 3 වරක් 3 9යි 3 වරක් 2 6යි දෙවරක් 3 6යි දෙවරක් 2 4යි 9යි 12යි 5යි 529. එහෙනම් මෙයා පිළිටන්නේ
529 සහ 576 අතර එයා පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවේ. ඊට පස්සේ 784 පූර්ණ වර්ග සංඛ්‍යාවක්. අගට 4 තියෙන්නේ. අගට 4 තියෙනවා නම් පුතේ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානීය ඉලක්කම විදිහට පිළිගන්න පුළුවන් අගයක් මොනවද? පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානීය ඉලක්කම 4 වීම සඳහා. දෙකේ වර්ගය ගත්තොත් 4 වෙනවා. ඊට පස්සේ 8 වර්ගය ගත්තොත් 64 නේ අගට 4 වෙනවා. එහෙනම් ඔන්නේ අවස්ථා දෙක. එමනම් මෙයා 30ට වඩා අඩුයි. 30 පූර්ණ 30 වෙනි පූර්ණ වර්ග සංඛ්‍යාව වෙන්නේ 900. එහෙනම් 900ට වඩා අඩුයිනේ. ඊට පස්සේ 20ට වඩා වැඩි. 20ට වඩා වැඩි. 25ටත් වඩා වැඩි. එහෙනම් ගන්න වෙන්නේ අපිට 28 28න් ගුණ කරලා බලන්න. 28 28න් ගුණ කරලා බලන්න වෙනවා. දුන කරලා බලමු 8 වර 8 64න් 4 6ක් ඉතිරි. 8 වරක් 2 16යි 6යි 22. දෙවර 8 16න් 6 එකක් ඉතිරි. දෙවරක් 2 4යි 1යි 5යි. 4යි 6යි 2යි ගුණාම 8යි 5යි 2යි ගුණාම 7යි. හරි. 784 කියන්නේ 28 වෙනි පූර්ණ වර්ග සංඛ්‍යාව. එහෙමනම් සංඛ්‍යා දෙකක් තියෙනවා පූර්ණ වර්ග නොවන සංඛ්‍යා. ඒ සංඛ්‍යා දෙක තමයි 425 සහ 567 කියන්නේ. ඊළඟට 13 වෙනි ගාන බලන්න පුතේ. 13 වෙනි ගාන දීලා තියෙනවා ඔයාලට. මෙන්න මෙහෙම. ඝන සිලින්ඩරයක පතුලේ පරිධිය. සිලින්ඩරය. ඝන සිලින්ඩරයක්. මෙයාගේ පතුලේ පරිධිය C සමානයි 44 සෙන්ටිමීටර්. එහි උස සෙන්ටිමීටර් 12යි. සෙන්ටිමීටර් 12යි. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයනකොට මේ වක්‍ර පෘෂ්ඨයේ ඍජුකෝණාශ්‍රාකාර හැඩයක් ගන්න. එතකොට මේ ඍජුකෝණාශ්‍රයේ පළල තමයි මේ සිලින්ඩරයේ උස වෙන්නේ. සිලින්ඩරයේ උස වෙන්නේ. ඒ වගේම මේ ඍජුකෝණාශ්‍රයේ දිග තමයි පුතේ මේ සිලින්ඩරයේ පතුලේ පරිධිය. පරිධිය වෙන්නේ 44. එහෙමනම් මේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්න අපිට සූත්‍රය දීලා තියෙනවා A සමානයි 2πr(h) කියලා. මේ 2πr වලින් පෙන්නන්නේ 44. පරිධිය 44යි කියලා දීලා තියෙනවා. උස 12යි. එහෙනම් 44 12න් ගුණ කරලා බලන්න. 12 4 48න් 8 4ක් ඉතිරි. 12 4 48යි. 48යි 4යි ගුණාම 52යි. සෙන්ටිමීටර් වර්ග. වර්ග සෙන්ටිමීටර් 528යි. ඊළඟට 14 වෙනි ගාන බලන්න. වෘත්තයේ කෝණ පාඩම 10 වසරේ මම මේ සම්බන්ධතා කීපේ ඔයාලට එදා ලබා දුන්නා. මම කිව්වා මේක දැනගෙන ඉගියක් ඇති උත්තර ගන්න පුළුවන් කියලා. මේ බලන්න මෙන්න මේ කෝණ මම දීලා තියෙනවා 48යි. මෙයා P. මේ කෝණය 73යි. මෙයා X. කොහොමයි දීලා තියෙන්නේ. දැන් අපි එදා මම ඔයාලට මේ ප්‍රමේයන් තුනක් දුන්නා. එකම වෘත්ත ඛණ්ඩයෙන් පරිධිය මත ආපාතනය වෙන කෝණ සමානයි කියලා. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමානයි. ඊට පස්සේ එකම වෘත්ත ඡාපයේ කේන්ද්‍රය මත ආපාදිත කෝණය පරිධිය මත ආපාදිත කෝණයෙන් දෙගුණයක් වේ. ඊළඟ එක තමයි අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ. එතකොට එකම වෘත්ත ඛණ්ඩයෙන් පරිධිය මත ආපාතනය වෙන කෝණ. මෙතනදි ගත්තොත් BC කියන වෘත්ත ඛණ්ඩයෙන් පරිධිය මත ආපාතනය වෙන කෝණ මෙතන D. පරිධිය මත ආපාතනය වෙන කෝණය මේ D වල 48යි. එහෙනම් මේ කෝණයක් කීයද 48යි. එකම වෘත්ත ඛණ්ඩයෙන්. ඊළඟට මෙතන ඔයාලට පේනවා ඇති APB කියන්නේ ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි මේ 73 කියලා කියන්නේ. එමනම් මේ බාහිර කෝණයේ විශාලත්වය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමානයි. එහෙනම් x එකතු කිරීම අංශක 48 සමාන වෙන්නේ අංශක 73ට. එහෙනම් x වල අඩිය හොයන්න 73න් 48ක් අඩු කරමු. 3න් 8ක් බෑ එකක් ගන්න 13න් 8ක් අඩු වුණාම පුතේ 5යි. දැන් මෙතන 6යි ඉතින් 6න් 4ක් අඩු වුණාම 2යි. උත්තරය 25යි. උත්තරය 25යි අංශක. ඊට පස්සේ 15 වෙනි ගාන අපි බලමු. 15 වෙනි ගාන දීලා තියෙනවා මෙන්න මෙහෙම. පරිමාණ රූප පාඩම 10 වසර. A B C BC සිරස් කුළුණකි. BC සිරස් කුළුණකි. C මුදුන වේ. හරි. C සිට A හි අවරෝහණ කෝණය.
අපි දන්නවා S මට්ටමට ඉහළින් පිහිටි වස්තුන් දෙස බලනකොට ඒ S මට්ටම සහ දෘෂ්ටි රේඛාව අතර සාධන කෝණයට තමයි කියන්නේ අපි ඉහළින් පිහිටි වස්තුන් දෙස බලනවා නම් ආරෝහණ කෝණ කියලා. පල්ලෙහාන් පිහිටි වස්තුන් දෙස බලනවා නම් අවරෝහණ කෝණ කියලා. එතකොට මෙතන තියෙන්නේ A දෙස බලනකොට අවරෝහණ කෝණයක්. C වලින් ඉඳන් A දිහා බලනකොට තියෙන්නේ අවරෝහණ කෝණය. අන්නේ අවරෝහණ කෝණයේ විශාලත්වය අංශක 40යි. අන්න ඕක තමයි අපිට ලකුණු කරන්න තියෙන්නේ. අංශක 40යි. ඊට පස්සේ 16 වෙනි ගාන බලන්න. 16 වෙනි ගානේදී අපි ඉගෙනගෙන තියෙන ප්‍රස්ථාර පාඩමේදී ලක්ෂ දෙකක කණ්ඩායමක දී ඇති විට රේඛාවක සමීකරණය ලබා ගැනීම. එතකොට මේ සමීකරණය හොයනකොට මුලින්ම අපි හොයන්නේ රේඛාවේ අනුක්‍රමණය. රේඛාවේ අනුක්‍රමණය. ඒක හොයන්න පුළුවන්. ඊට පස්සේ අන්තක්ඛණ්ඩය හොයන්න තියෙනවා. රේඛාවේ එක ලක්ෂයක කණ්ඩායමක රේඛාව මත තෘප්ත කරලා ආදේශ කළා අන්තක්ඛණ්ඩය හොයන්න පුළුවන්. ඊට වඩා ලේසි මෙතෙන්දි. එච්චර දුර යන්න ඕනේ. අනුක්‍රමණය නම් හොයන්න වෙනවා 0.3 1.4. අපි දන්නවා පුතේ ඕනම සරල රේඛාවක් y අක්ෂයේ කැපී යන ලක්ෂයේ මෙන්න මේ y ඛණ්ඩාංකයට තමයි පුතේ අපි කියන්නේ මේ රේඛාවේ අන්තක්ඛණ්ඩය කියලා. මෙතන මෙන්න තියෙනවා c අන්තක්ඛණ්ඩය. එහෙනම් මේ ඛණ්ඩාංකයේ ලියුවොත් x ඛණ්ඩාංකයේ බිඳුවයි y ඛණ්ඩාංකයේ c. ඔන්න ආකාරයට තියෙනවා මේ තියෙන්නේ අන්තක්ඛණ්ඩය. එහෙමනම් ඔයාලට පැහැදිලිව පේනවා ඇති මෙතන තියෙන්නේ අන්තක්ඛණ්ඩය. මේ තියෙන්නේ C. එහෙනම් අන්තක්ඛණ්ඩය වුණ අපි හෙව්වා දෙකම ගමන් ලිව්වා 3යි කියන. ඊට පස්සේ අපිට කියනවා අනුක්‍රමණය හොයන්න කියලා. අපි දන්නවා අනුක්‍රමණය ලබා ගන්න පුළුවන් y ඛණ්ඩාංක අතර වෙනස අඩු කිරීම මේ බෙදීම x ඛණ්ඩාංක අතර වෙනස. y ඛණ්ඩාංක අතර වෙනස බෙදීම x ඛණ්ඩාංක අතර වෙනස. y ඛණ්ඩාංක අතර වෙනස බල ගන්නකොට අපි එක ඛණ්ඩාංකයකින් y ඛණ්ඩාංකයෙන් අනිත් ඛණ්ඩාංකයේ y ඛණ්ඩාංකය අඩු කරන්න පුළුවන්. 4 අඩු කිරීම 3. බෙදීම මෙයාගේ x ඛණ්ඩාංකයේ 1 අඩු කිරීම බිඳුව. 4න් 3ක් අඩු වුනහම 1යි, 1න් බිඳුව අඩු වුනහමත් 1යි. එහෙනම් 1 1න් බෙදුවහම 1යි. අනුක්‍රමණය 1යි පුතේ. ඊළඟට 17 වෙනි ගාන බලන්න. 17 වෙනි ගාන A B C D සමාන්තර ආශ්‍රයයක්. සමාන්තර ආශ්‍රයයේ තියෙන ලක්ෂණ අපි ඉගෙන ගත්තා පළවෙනි වාරේ සමාන්තර රේඛා අතර පිහිටි තල රූප වල වර්ගඵලය කියන පාඩමේදී අපි සමාන්තර ආශ්‍රය කොටසත් එක්ක තමයි මතක් කරගත්තේ. ඔයාලට මතකයි. මෙන්න මේ කෝණය අපිට දීලා තියෙනවා x කියලා. මේක ඍජු කෝණයක්. මේ කෝණය අංශක 65යි. මතක් කරගන්න පුතේ සමාන්තර ආශ්‍රයයේ තිබිච්ච ලක්ෂණ සමාන්තර ආශ්‍රය සම්බන්ධ ප්‍රමේයන් ටික සම්මුඛ පාද සමාන්තර නේද? ඊට පස්සේ සම්මුඛ පාද දිගින් සමානයි. සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. ඊට පස්සේ එක් එක් විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය වේ. විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වේ. එතකොට x අගය සොයන්න කියලා තමයි කියන්නේ. x වල අගය සොයන්න කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කෝණය ඍජු කෝණයක් වෙනවා. මේ පැත්තේ තියෙන කෝණය ඍජු කෝණයක් වෙනවා. හරියට පේනවද? ඒ වගේම සම්මුඛ කෝණ සමානයි. මේ කෝණය 65යි නම් මෙන්න මේ කෝණයත් 65ක් වෙනවා. දැන් ඔයාට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුවට අදාළ සම්බන්ධය භාවිතා කළා නම් ලබා ගන්න පුළුවන් x වල විශාලත්වය. එහෙනම් x එකතු කිරීම අංශක 65 එකතු කිරීම අංශක 90 සමාන වෙන 180ට. එවනම් 60යි 65යි 90 එකතු වුණාම කීයද බලන්න? එයාගේ 180ෙන් අඩු කරන්න කීයද? 155යි. එහෙනම් x වල අගය ලැබෙනවා අපිට අංශක 35යි කියන්නේ. x වල අගය අංශක 35යි. 18 වෙනි ගාන. 18 වෙනි ගාන. දැන් අපි ලබන සතිය අපිට පුළුවන් මේකේ කුලක පාඩමේ ගණන් වලට දාලා මම කුලක පාඩමේ ගණනුත් දාන්නම්. අද දාන්න ලබන සතියේ ඒක සාකච්ඡා කරනවා. 18 වෙනි ගාන. A සොයන්න කියනවා 3යි A අඩු කිරීම 2යි B සමානයි 8යි. A එකතු කිරීම 2යි B සමානයි 0යි. A වල අගය තමයි අපිට හොයන්න කියලා කියන්නේ. පේනවා අපිට B වල සංගුණක සමානයි ලකුණු අසමානයි කියලා. මම මේ සමීකරණ දෙක එකතු කරනවා.
ඔව් මෙතන 25 නේ. 180න් 155 අඩු 25යි. හරි. මෙතන අරක හදාගන්න. හරි. මේකේ 3යි a අඩු කිරීම 2යි b සමානයි 8යි. a එකතු කිරීම 2යි b සමානයි 0යි. දැන් a වල අගය හොයන්න කියන්නේ. ඔයාලට පේනවාද b වල සංගුණක සමානයි ලකුණු අසමානයි. එකතු කරොත් මේ 2යි b ඉවත් වෙනවා. ලකුණු අසමාන නිසා. 3යි a වලට a එකතු වුනහම 4යි a සමාන වෙනවා 8ට. දැන් a වල අගය හොයන්න දෙපැත්තම 4න් බෙදමු. එහෙනම් a වල අගය ලැබෙනවා අපිට 2යි කියලා. a වල අගය 2යි. 19 වෙනි ගාන. 19 වෙනි ගාන. සමාන්තර A B C D. හරි මේ කෝණය x. හරි මේ කෝණය 80යි. කෝණය 80යි. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතෙන්දී x අගය සොයන්න කියන්නේ x කියන්නේ මෙතන දීලා තියෙනවා ACB නැත්නම් ඔව් ACB කෝණය තමයි x කියලා දීලා තියෙන්නේ. එතකොට x වල අගය හොයනකොට අපි බලන්න ඕනේ ඉස්සෙල්ලා මෙතන සම්බන්ධතා කිහිපයක් ඔස්සේ අපිට හොයන්න පුළුවන්. දැන් බලන්න පුතේ මෙන්න මේ AC කියන්නේ විස්කම්භය. AC කියලා කියන්නේ විස්කම්භය. ඒ විස්කම්භය මගින් පරිධිය මත ආපාදිත කෝණය වෙන්නේ. පරිධිය මත ආපාදිත කෝණය වෙන්නේ අංශක 90. අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වේ කියලා අපි ඉගෙන ගන්න තියෙනවා. ඍජු කෝණ. මේ කෝණය ඍජු කෝණයක්. හරි. ඒ වගේම දැන් x වල අගය අපිට හොයාගන්න තියෙන්නේ. දැන් මේ x වල අගය හොයන්න නම් ඔයාලට මොකද්ද කරන්න පුළුවන්? මේ කෝණය 80යි නම් මෙන්න මේ කෝණය කීයද පුතේ? මේ කෝණය. මේක 80 අගය මේක අපිට ආකාර දෙකකට ගන්න පුළුවන්. මේ කෝණයයි මේ කෝණයයි සමානයි. අරයන් සමාන නිසා මේක සමද්විපාද ත්‍රිකෝණයක්. එහෙනම් මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා අංශක 40යි. අංශක 40යි. නැත්නම් අපිට ඒක ගන්න පුළුවන් එකම වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාදිත කෝණය. පරිධිය මත ආපාදිත කෝණය මේ දෙගුණයක් වෙන 40 වගේ දෙගුණයක් 80. හරි. 80න් භාගයක් මේක. මෙයත් 40යි. දැන් මොකද කරන්නේ? ඊළඟට මොකද්ද කරන්නේ? පේනවාද ඔයාලට ඒකාන්තර කෝණතල ලකුණු කරා මේ සමාන්තර රේඛා දෙක සමාන්තරයි කියලා ලකුණු කරලා දීලා තියෙනවා. පේනව නේද? මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි. එහෙනම් ඔයාලට පේනවා AC කියන තීරයක් රේඛාව වෙනවා නම් ඒකාන්තර කෝණ වෙනවා මේ කෝණය 40. ඒකාන්තර කෝණ. දැන් ඔයාලට පේනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව. x එකතු කිරීම අංශක 90 එකතු කිරීම අංශක 40 සමාන වෙනවා අංශක 180ට. එහෙනම් x ලා අගය හොයන්න 180න් අඩු කරන්න වෙනවා 90යි 40යි එකතු වුණාම 130. උත්තරේ අංශක 50. x ලා අගය අංශක 50. 20 වෙනි ගාන බලන්න පුතේ ඊළඟට 20 වෙනි ගානේ දීලා තියෙනවා මෙන්න මෙහෙම. ත්‍රිකෝණයක් ABC කියන්නේ මේක දීලා තියෙනවා A කෝණය එකතු කිරීම B කෝණය සමානයි අංශක 100යි. A කෝණය එකතු කිරීම C කෝණය සමානයි අංශක 120යි. B කෝණය එකතු කිරීම C කෝණයේ විශාලත්වය තමයි අහන්නේ. B කෝණයේ සහ C කෝණයේ විශාලත්වයන්ගේ එකතුව තමයි අපෙන් අහන්නේ. දැන් මෙයා ත්‍රිකෝණයක් නිසා අපි දන්නවා පුතේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. මම මේ දෙන්න එකතු කරනවා. එතකොට බලන්නකො. A එකතු කිරීම B එකතු කිරීම C මේ දෙන්න එකතුව 220යි. බලන්න මේ තියෙන්නේ ABC කෝණ තුනේ එකතුව.
මේ කෝණ තුනේ එකතුව මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල එකතුව වෙන අංශක 180ට සමාන වෙනවා. එහෙමනම් මේ කෝණයේ විශාලත්වය අපිට හොයන්න පුළුවන්. ඒ කෝණය එකතු කිරීම අංශක 180 සමාන වෙනවා 220ට. එහෙනම් ඒ කෝණයේ විශාලත්වය අපිට ලැබෙනවා අංශක 220න් 180 අඩු වුණාම. බලන්න 220 180 අඩු වුණාම කීයද කියලා අංශක 40යි. එහෙනම් ඒ කෝණයේ විශාලත්වය දැන් ඔයාලා දන්නවා. එමනම් B එකතු කිරීම C වල විශාලත්වය දැන් හොයාගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට ආදේශ කරමු. A එකතු කිරීම A. ඒ කියන්නේ අංශක 80යි. අංශක 80 එකතු කිරීම A B එකතු කිරීම C කෝණය සමාන වෙනවා 220ට. එහෙමනම් B එකතු කිරීම B කෝණය එකතු කිරීම C කෝණය සමාන වෙනවා 220 අඩු කිරීම අංශක 80ට. 220න් අංශක 80ක් අඩු වුණාම 140. එහෙනම් B කෝණයේ සහ C කෝණයේ එකතුව අපිට ලැබෙනවා අංශක 140යි කියලා. 140යි කියලා. ඊළඟ එක බලන්න 21 වෙනි ගාන. මෙතන O කියන්නේ කේන්ද්‍රය. ජායන් දෙකක් තමයි මේ ඇඳලා තියෙන්නේ. මේ කෝණයේ අංශක 60යි කියලා දීලා තියෙනවා. මේක A B C X Y. හරි. දැන් මෙතන කියනවා දී ඇති තොරතුරු ඇසුරෙන් A හි අගය සොයන්න. A හි අගය සොයන්න. මෙන්න මේ කෝණයේ විශාලත්වය තමයි අපිට හොයන්න කියලා කියන්නේ. දැන් බලන්න මෙතන ඔයාලට පේනවද පුතේ චතුරස්‍රයක්. මේ තියෙන චතුරස්‍රයක්. නේද? පාද හතරකින් වටවුණු සංවෘත තල රූපය. චතුරස්‍රයක්. එතකොට මේ චතුරස්‍රය මෙතන ඔයාලට පේනවා ඇති AB ජායේ මධ්‍ය ලක්ෂය තමයි පුතේ x කියලා කියන්නේ. AB ජායේ මධ්‍ය ලක්ෂය තමයි x කියලා කියන්නේ. ඒ වගේම AC ජායේ මධ්‍ය ලක්ෂය තමයි y කියලා කියන්නේ. එහෙමනම් ඊළඟට අපිට මෙයාගේ මේ කේන්ද්‍රයේ ඉඳන් ජායක මධ්‍ය ලක්ෂයට අඳින්න ලබන රේඛාව ජායට ලම්බක වෙනවා. කේන්ද්‍රයේ සිට ජායක මධ්‍ය ලක්ෂයට අඳින්න ලබන රේඛාව ජායට ලම්බක වෙනවා. එහෙනම් මේක ලම්බකයි. මේ රේඛා දෙක එකිනෙකට ලම්බකයි. එහෙනම් මෙන්න මේ දෙන්නගේ එකතුව අංශක 180යි කියලා අපි දන්නවා. එහෙනම් මෙන්න මේ දෙන්නගේ එකතුවත් අංශක 180 විය යුතුයි. මොකද චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360 නිසා. එහෙනම් A එකතු කිරීම අංශක 60 සමාන වෙන්න ඕනි අංශක 180ට. එහෙනම් ඒ වලගේ හොයන්න අංශක 180න් අංශක 60ක් අඩු කරමු. කීයද එන්නේ උත්තරේ අංශක? 120යි. ඒ වලගේ ලැබෙන අංශක 120යි කියලා. ඊළඟට බලන්න 22 වෙනි ගාන. 22 වෙනි ගානේ තියෙනවා මෙන්න මෙහෙම මධ්‍ය ලක්ෂ ප්‍රමේය සම්බන්ධ ගැටලුවක් තියෙනවා. මම ඔයාලට අද මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ පොඩි දල අදහසක් ලබා දෙන්නම්. ඉස්සරහ රූප සටහන මම විස්තර කරන්නම්කෝ. A B C X Y. කොහොමද? මේකේ මෙහෙමයි කියන්නේ ABC ත්‍රිකෝණයේ AB පාදයේ සෙන්ටිමීටර් 4යි. AB පාදයේ සෙන්ටිමීටර් 4යි කියනවා. ඊට පස්සේ AC පාදයේ සෙන්ටිමීටර් 10යි කියනවා. AC පාදයේ සෙන්ටිමීටර් 10යි කියනවා. BC පාදයේ සෙන්ටිමීටර් 8යි කියලා කියනවා. මේ පාදයේ සෙන්ටිමීටර් 8යි කියලා කියනවා. හරි අන්න බලාගන්න. x හා y පිළිවෙලින් AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ වේ. x හා y කියන්නේ AB පාදයේ සහ AC පාදයේ මධ්‍ය ලක්ෂ වෙනවා. AB පාදයේ මධ්‍ය ලක්ෂය x වෙනවා නම් මේ කොටස් දෙක සමානව බෙදලා දෙනවා. AC පාදයේ මධ්‍ය ලක්ෂය y වෙනවා නම් මේ AY සහ YC කොටස් දෙක සමාන වෙනවා. මධ්‍ය ලක්ෂය. හරි. එතකොට මේ පාදය සෙන්ටිමීටර් 2යි මේ පාදය සෙන්ටිමීටර් 2 මේ කොටස 2යි. මේක 5යි මේකත් 5යි. කොහොමද කියන්නේ මධ්‍ය ලක්ෂණ?
BC YX චතුරස්‍රයේ පරිමිතිය අපෙන් අහනවා. BC YX මේ චතුරස්‍රයේ පරිමිතිය. මෙන්න මේ පාදයේ දිග අපි දන්නේ නැහැ. මෙන්න මේ ප්‍රමේය අපි ඉගෙන ගන්නවා ඉස්සරහට මතක තියාගන්න ඔයාලට මම පොඩ්ඩක් රූප සටහනක් ඇඳලා පැහැදිලි කිරීමක් කරන්න. මේ බලා ගන්න. මේ තියෙන්නේ ABC DE ABC කියන ත්‍රිකෝණයේ AB පාදයේ සහ AC පාදයේ මධ්‍ය ලක්ෂ දෙක තමයි පුතේ D හා E කියලා කියන්නේ. මධ්‍ය ලක්ෂ දෙක. මධ්‍ය ලක්ෂ දෙක. ඒතකොට D හා E මධ්‍ය ලක්ෂ වෙනවා නම් D හා E මධ්‍ය ලක්ෂ වෙනවා නම් මෙන්න මේ DE රේඛාව මේ තුන්වෙනි පාදයේ BC රේඛාවට සමාන්තර වෙනවා. ඔක අනිවාර්යෙන් වෙන දෙයක්. නිතැතින්ම සිද්ධ වෙන දෙයක්. ඒතකොට ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය එහි ඉතිරි පාදයට සමාන මේ මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව එහි ඉතිරි පාදයට සමාන්තර වෙනවා. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව එහි ඉතිරි පාදයට සමාන්තර වෙනවා. ඒ වගේම එම පාදයේ දිගෙන් හරියඩක් වෙනවා. එතකොට මෙයා 2x වෙනවා නම් මෙයා x විය යුතුයි. මෙයාගෙන් හරියඩක් මෙයා. මෙයා වගේ නම් දෙගුණයක් මෙයා. එහෙමනම් දැන් මෙතන තියෙන සම්බන්ධය බලන්න. මෙයාට මෙයා සමාන්තරයි. දැන් මේකේ BC පාදය සමාන්තර වෙනවා DE පාදයට. ඒ වගේම BC පාදයේ දිග සමාන වෙනවා DE පාදයේ වගේ දෙගුණයකට. DE පාදයේ වගේ දෙගුණයකට. 2D. මේක තමයි සම්බන්ධය. ඕක තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් කියවෙන්නේ. හරි? දැන් මෙයා 8යි නම් මේ පාදයේ වෙන්න ඕනේ කීයද? සෙන්ටිමීටර් 4යි. අර යකින් හරියටනේ. දැන් අපිට මේ චතුරස්‍රයේ පරිමිතිය හොයන්න පුළුවන් BC YX චතුරස්‍රයේ පරිමිතිය ලැබෙනවා 8 එකතු කිරීම 5 එකතු කිරීම 4 එකතු කිරීම 2. 8යි 2යි 10යි. 10යි 5යි 15යි 15යි 4යි 19යි. සෙන්ටිමීටර් 19යි පුතේ ඔය කියන චතුරස්‍රයේ පරිමිතිය. චතුරස්‍රයේ පරිමිතිය. දැන් ඔයාලා මේ ගාන ගාවින් මේක ඔන්න සටහනක් දාගන්න මේ රූප සටහන ඇඳලා. මේ රූප සටහන ඇඳලා සටහනක් දාගන්න. ඒ ගාන හරි කාගේද? සුදේශ් හරිද? ෆෝන් එක. වැරදි. විදුෂ හරිද ඒක පුතේ? හදාගත්තද ඒ ගාන? 23 වෙනි ගාන බලන්න. 23 වෙනි ගාන. මේක දීලා තියෙන සිලින්ඩරය. මේ සිලින්ඩරයේ උස h කියලා දීලා තියෙනවා. අපි දන්නේ නැහැ උස. ඒ වගේම මෙයාගේ පතුලේ විස්කම්භය දීලා තියෙනවා 14 සෙන්ටිමීටර කියලා. හරිද? සෙන්ටිමීටර 14 කියලා අපිට දීලා තියෙනවා. මෙයාගේ ඒ වගේම පරිමාව දීලා තියෙනවා v. පරිමාව දීලා තියෙනවා 3388යි ඝන සෙන්ටිමීටර කියලා. අපිට කියනවා මෙයාගේ උස සොයන්න කියලා. මේ සිලින්ඩරයේ උස තමයි අපෙන් අහන්නේ. එතකොට මේකේ දීලා තියෙන වරහන් තුල ඒකෙම සිලින්ඩරයේ පරිමාව 5r වර්ගය h කියලා. 5r වර්ගය h. මේක දීලා තියෙන පරිමාව 3388යි කියලා. දැන් ආදේශ කරලා බලමු. 5 කියන්නේ 7න් 22. අරය මේකේ විස්කම්භය 14 නම් අරය 7 ගුණ කිරීම 7 ගුණ කිරීම h සමාන වෙනවා 3388ට. කැපෙනවා. 7ට 7 කපලා දාන්න පුළුවන්. එහෙනම් එච්චර අගය හොයන්න නම් මේ 3388 බෙදන්න වෙනවා 22 ගුණ කිරීම 7ෙන්. 22 ගුණ කිරීම 7ෙන්. දැන් කැපෙනේව බලමු. මෙතන 22කින් නැත්නම් 11න් බෙදෙනවා කියලා පේනවා. 22ට 11 හේවා 2යි. 33ට 11 හේවා 3යි. 8ට නෑනේ බිඳුවයි. 88ට 8යි. දැන් 2ට 2 1යි 308ට 2 ඒවා 154යි. 7ට 7 ඒවා 1යි 154ට 7 ඒවා 22යි. එහෙනම් උස අපිට ලැබෙනවා සිලින්ඩරේ සෙන්ටිමීටර් 22යි කියලා.
සෙන්ටිමීටර් 22යි. බලන්න 24 වෙනි ගාන පහත දත්ත සන්තතික දත්තද විවික්ත දත්තද යන බව ලියා දක්වන්න. සන්තතික දත්ත සහ විවික්ත දත්ත කියන්නේ මොනවද කියලා දැන් අපි දැනගෙන ඉන්න ඕනේ. පුතේ සන්තතික දත්තයක් කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යා දෙකක් අතර වූ අගයනු. කිසියම් තොරතුරක් සඳහා අගයක් විදිහට කිසියම් පූර්ණ සංඛ්‍යා දෙකක් අතර වූ අගයන් ලැබෙනවා නම් ඒවට කියනවා අපි සන්තතික දත්ත කියලා. ඒ කියන්නේ දශමාගයන් ලැබෙනවා. දශමාගයන් ලැබෙනවා. දශමාගයන් ලැබෙන්නේ සන්තතික දත්තවල. දශමාගයනුත් ලැබෙනවා පූර්ණ සංඛ්‍යාත්මක අගයනුත් ලැබෙනවා. දශමාගයන්ම පමණක් නෙවෙයි. පූර්ණ සංඛ්‍යාත්මක අගයනුත් ලැබෙනවා නේද? එතකොට ඒවට කියනවා අපි සන්තතික දත්ත කියලා. විවික්ත දත්ත කියන්නේ පුතේ සෑම වෙලාවෙදිම පූර්ණ සංඛ්‍යාත්මක අගයන්ම ලැබෙනවා. දැන් සන්තතික දත්ත සඳහා උදාහරණ ගත්තොත් ළමයින්ගේ උස ගත්තොත් හැම වෙලාවෙම පූර්ණ සංඛ්‍යාත්මක අගයන්ම ලැබෙන්නේ නැහැ. දශම අගයනුත් ලැබෙනවා. ඒ වගේම ළමයින්ගේ ස්කන්ධයන් ගත්තොත් ඒවත් දශම සංඛ්‍යාත්මක අගයන් ලැබෙනවා. ඊට පස්සේ විවික්ත දත්ත කියන්නේ සෑම විටම පූර්ණ සංඛ්‍යාත්මක අගයන් ලැබෙන දත්ත. ඒවට උදාහරණ මොනවද? අපි හිතමු මෙහෙම පවුලක සිටින ළමයින් ගන්න. පූර්ණ සංඛ්‍යාත්මක කෑලි නෑනේ ළමයි කෑලි නෑ. ඒ වගේම කිලෝග්‍රෑම් එකකට අල්ලන දෙහි ගෙඩි ප්‍රමාණය. කිලෝග්‍රෑම් එකකට අල්ලන දෙහි ගෙඩි ප්‍රමාණය ගත්තොත් පූර්ණ සංඛ්‍යාත්මක අගයක් ලැබෙනවා. කෑලි දාන්න බෑනේ අපිට නේද? එහෙමනම් ඒ අන්නේ වගේ අවස්ථාවලදී තියෙන්නේ පූර්ණ සංඛ්‍යාත්මක අගයන් විවික්ත දත්වලදී. එතකොට මෙතන තියෙනවා පළවෙනි එක පවුලක සිටින ළමයින් ගන්න. සන්තතිකද විවික්තද? විවික්තයි. පළවෙනි එක විවික්ත දත්තය. විවික්ත දත්තය. දෙවෙනි එක වාහනයක වේගය. වාහනයක වේගය ගත්තොත් ඒක හැම වෙලාවෙම පූර්ණ සංඛ්‍යාත්මක අගයක් ගන්න පුළුවන්ද? බෑ. ඒක සන්තතික දත්ත වලට තමයි යන්නේ. සන්තතික දත්ත. ඊට පස්සේ තුන්වෙනි එක ළමයෙකුගේ උස. ඒකත් සන්තතික දත්තයක්. දශම සංඛ්‍යාත්මක අගයනුත් ලැබෙනවා. ඔන්න ඒ විදිහට තමයි ඒක ලැබෙන්නේ. 25 වෙනි ගාන බලන්න. 25 වෙනි ගානේ මෙන්න මෙහෙම තියෙනවා පුතේ. ABCD රොම්බසේ. දැන් රොම්බසේ ලක්ෂණ ටික මතක් වෙන්න ඕන. රොම්බසේ ලක්ෂණ ටික මතක් වෙන්න ඕන. ඔන්නේ. රොම්බසේ ලක්ෂණ ටික මතක් කරගමු. ඊට පස්සේ අපි යන් උතෙන්ද. රොම්බසේ සියලු පාද දිගින් සමානයි. සියලු පාද දිගින් සමානයි. ඒ වගේම විකර්ණ එකිනෙකට ලම්බකව සමච්ඡේදනය වෙනවා. ලම්බකව තමයි සමච්ඡේදනය වෙන්නේ. ලම්බකව තමයි සමච්ඡේදනය වෙන්නේ. ඔන්න ලක්ෂණ. මේකේ අපෙන් අහනවා විකර්ණ එකිනෙකට ලම්බකව තමයි සමච්ඡේදනය වෙන්නේ. එතකොට හරි. දැන් සමචතුරස්‍රයේ නම් විකර්ණ එකිනෙකට දිගින් සමානයි නේද? ඒ සමචතුරස්‍රයේ විකර්ණත් ලම්බකව තමයි සමච්ඡේදනය වෙන්නේ. මෙයාගේ විකර්ණ එකිනෙකට දිගින් සමාන වෙන්නේ නැහැ. ඔක තමයි ඒ දෙන්නගේ වෙනස. ඊට පස්සේ ඒ ලක්ෂයට හා C ලක්ෂයට සමදුරින් චලනය වන ලක්ෂයන්ගේ පතය ඒට සහ C වලට සමාන දුරින් ගමන් කරන ලක්ෂයන්ගේ ගමන් මාර්ගය දැක්වෙන්නේ කුමන රේඛාවෙන්ද? මෙන්න මේ රේඛාවෙන්. BD රේඛාවෙන් තමයි A හා C ලක්ෂ වලට සමදුරින් චලනය වන්නා වූ ලක්ෂයන්ගේ ගමන් මාර්ගය ලැබෙන්නේ. ඊට පස්සේ AB රේඛාවට හා මෙන්න AB රේඛාවට හා AD රේඛාවට සමදුරින් චලනය වන ලක්ෂවල පතය දැක්වෙන්නේ. එතකොට AB හා AD කියන්නේ මේ ඡේදනය වීමෙන් හැදෙනවා කෝණයක්. මෙන්න මේ කෝණයේ සමච්ඡේදක රේඛාව වෙන්නේ මෙන්න මේ රේඛාව. කවුද ඒ රේඛාව? AC. ඔන්න අගයන් දෙක පිළිතුරු දෙක. දැන් ඔයාලගේ හරි වැරදි ඔයාලා දාගන්න ඇති මේ දක්වා මට ඔය 25න් කීයක් හරිද කියන එක එවන්න. 25න් කීයක් හරිද කියලා එවන්න.
මැසේජ් එකක් දාන්න 25න් කීයක් හරිද කියන එක. හොඳයි. හොඳයි. තව මහන්සි වෙන්න 25න් 25ම ගන්න උත්සාහ කරන්න. 20න් ඉහළවත් අඩුම ගානේ තියාගන්න. 22න් ඉහළවත් තියාගන්න. 23 24 25 ඔය තුනෙන් එකක් වෙන විදිහට උත්තර දෙන්න පුළුවන් වෙන්න. හරි. තව ටිකක් මහන්සි වෙන්න ඕනේ ඈ. හරි. දැන් ඔයාලා අර දත්ත නිරූපණය සහ අර්ථකථනයේ පාඩමට අදාළව මම ප්‍රශ්න 6ක් දුන්නා. ඒ ටිකට උත්තර ලිව්වද පුතේ? උත්තර ලිව්වද? නැද්ද? බලන්න ඒක දෙවෙනි ගාන අර මම දාලා තිබිච්ච ෆොටෝ වල පළවෙනි ෆොටෝ එකට අදාළ මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරා. දෙවෙනි ෆොටෝ එකේ බලන්න. පහත දැක්වෙන අසම්පූර්ණ වර්ගුව සහ ජාල රේඛ 11 ශ්‍රේණියේ සිසුන් සමූහයකගේ ස්කන්ධය පිළිබඳ තොරතුරු දක්වයි. ස්කන්ධය පිළිබඳව තමයි තොරතුරු දක්වලා තියෙන්නේ. එතකොට මේකේ 35 40 යන 35ට වැඩි සහ 40ට අඩු යන්න. ශිෂ්‍යයෙකුගේ ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් දීලා තියෙනවා 35 40 50 55 60 ඔය විදිහට මම මේකත් පල්ලෙහාට ගියම්මකෝ 35 40 45 මේවා අගයන් ටික දන්නේ නැහැ මේ තුන් දෙනාගේ අගයන්. මේවා අගයන් දීලා තියෙන 11 15 7 ඔය විදිහට දීලා තියෙනවා. ඒකේ පළවෙනි එකට අදාළව බලන්න මේක ජාල රේඛයක් දීලා තියෙනවා අසම්පූර්ණ ජාල රේඛයක්. ඒකේ කොටසයි සම්පූර්ණ කරලා තියෙන්නේ. දෙක 18 මේක ආරම්භ වෙන්නේ 30 35 නිසා මෙතන ඔයාලට සංඛ්‍යාත බහුවචනය අඳින්න තියෙන නිසා 30න් ආරම්භ වෙනවා. මේක අක්ෂය කෙටි කරගන්න වෙනවා. ඔය විදිහට කෙටි කරගන්න පුළුවන් අපිට. 35 40 45 50 55 60 ඔය විදිහට අපිට ගන්න පුළුවන්. 30 35 40 45 50 55 60 65 70 85 දක්වා ගන්න වෙනවා. 80 85 හරි. ඔන්න දීලා තියෙන අගයන්ට අදාළව මම දැන් මේක සම්පූර්ණ කරන්න යන්නේ බලන්න. මේ පාර බොහෝ විට පුතේ එන්න ඉඩ තියෙනවා මේ වට්ටස්කාරයක් සමග ජාල රේඛයක් සම්බන්ධ කරලා ගැටලුවක් ඈ.
ඔය පොඩ්ඩක් ලකුණු කරලා තියාගන්න කොහෙද? එතන මෙතන තියෙනවා 2 4 6 8 10 12 14 16 18. මේ තියෙන සිසුන් ගණන. ඊට මෙතන 35 30 35 40 45 50 55 60 65 70 75 80 85 ඔය විදිහට තියෙන. මෙතන ස්කන්ධය තියෙන්නේ. ස්කන්ධය. හරි. දැන් මේක ජාල රේඛයේ භාවිතයෙන් වගුව සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. මේකේ උසවල් කීපයක් දීලා තියෙනවා. ඊළඟ එක 6 ඊළඟ එක බලන්න 10ට නේ තියෙන්නේ. ජාල රේඛයේ භාවිතයෙන් වගුව සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. හරි. වගුව සම්පූර්ණ කරන්න තියෙන්නේ. මෙන්න මේ ඉස්තැන් ටික පුරවන්න. 35 40 සංඛ්‍යාතයේ කීයද පුතේ? 8යි. 8යි. 40 50. 40 50 සංඛ්‍යාතයේ එතන තීර දෙකක් තියෙනවා. ඒ තීර දෙකේ සංඛ්‍යාතයන්ගේ එකතුව. උනේ 6යි 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 එකතු වුනහම 12යි. 50 55 සංඛ්‍යාතයේ වෙන්නේ 10යි. ඔන්න ඒ විදිහට ඇවිල්ලා ඇති වෙනවා. ඊට පස්සේ මේක කියනවා ජාල රේඛය සම්පූර්ණ කරන්න. ඉතිරි කොටස් ටික සම්පූර්ණ කරමු. 55 60 11ක් තියෙනවා සංඛ්‍යාතේ. 11ක් තියෙනවා. මෙතන නේ 11. ඊළඟට 60 75 60 75 ගුවා මෙතන පන්තිකාන්තර තුනක් තියෙනවා 60 65 65 70 70 75 ඒකේ 15යි එහෙනම් 15 තුනට බෙදුවාම 5යි එන්නේ 5යි එන්නේ මෙන්න මෙතන නෑ ඊට පස්සේ 75 80 තියෙන්නේ 4 සංඛ්‍යාතේ 4 හරි මේකත් දැක්කම ඊට පස්සේ බලන්න මොකද්ද කියන්නේ කියලා ජාල රේඛයේ භාවිතයෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය සම්පූර්ණ කරන්න කියනවා සංඛ්‍යාත බහුවස්ත්‍රය තමයි සම්පූර්ණ කරන්න කියලා කියන්නේ එතකොට මේ එක් එක් පන්තිකාන්තරයේ මධ්‍ය ලක්ෂ ටික යාපන මේ 40 45 මධ්‍ය ලක්ෂය මෙන්නේ 45 50 පන්තිකාන්තරයේ මධ්‍ය ලක්ෂය මේ 50 55 60 55 80 ඔන්න ඒ විදිහට ලක්ෂ ටික දැන් අපි යා කරනවා 80 අනිවාර්යෙන් එක් අක්ෂරයට බාන්න ඕනේ සංඛ්‍යාත බහුවස්ත්‍රය ගොඩනැගුවා ජාල රේඛයට අදාළ. ඊට පස්සේ අපිට කියනවා 11 ශ්‍රේණියේ මුළු සිසුන් සංඛ්‍යාව කොහොමද? මම මෙතනින් ඒකට උත්තරේ ලියනවා. 11 ශ්‍රේණියේ මුළු සිසුන් ගන්න මේ සංඛ්‍යාතයන්ගේ එකතුව. එකතුව කීයද බලන්න ඉක්මනට. මේ ටික එකතු කරලා ගන්නත් පුළුවන් නැත්නම් මේ ටික එකතු කරගන්නත් පුළුවන්. 8යි 12යි 20යි 30යි 41යි 41යි 15යි
56යි 4යි 60යි 11 ශ්‍රේණී සිසුන් සංඛ්‍යාව 60යි. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ දිනවා ස්කන්ධයේ කිලෝග්‍රෑම් 55 හෝ ඊට වැඩි සිසුන්ගේ ප්‍රතිශතය අපෙන් අහනවා. 55 හෝ 55ට වැඩි සිසුන්ගේ ප්‍රතිශතය. එතකොට මෙන්න තියෙනවා 55. ඔයාලට පේනවා ඇති මේ ජාල රේඛිය මම අදිනවා මෙතන 55. 55 හෝ ඊට වැඩි ස්කන්ධයන් සිසුන්ගේ මේ ප්‍රතිශතය තමයි අපෙන් අහන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පන්තිතාන්තරයට පල්ලෙහාම පිහිටන එකතුව. අපි ඉස්සෙල්ලා ප්‍රතිශතයක් හදන්න නම් මුළු සිසුන් ගණන 60ක් ඉන්නවා. ඒකෙන් කී දෙනෙක් ඉන්නවද 55ට වැඩි? ස්කන්ධයේ 55ට වැඩි ළමයි. බලන්න 15යි 4යි එකතු වුණාම 19යි 19යි 11යි එකතු වුණාම 30ක් ඉන්නවා. දැන් මේ භාගය ප්‍රතිශතයක් බවට පත් කරන්න නම් අපි දන්නවා 100ට 100ෙන් ගුණ කරගන්න වෙනවා. 100ට 100ෙන් ගුණ කරගන්න වෙනවා. 30ට 30 එකයි 60ට 30 ඒවා දෙකයි. 2ට 2 එකයි 100ට 2 ඒවා 50ක් තියෙනවා. එහෙනම් පිළිතුර වෙන්නේ පුතේ කිලෝග්‍රෑම් 50ට වඩා 55 හෝ 55ට වැඩි සිසුන්ගේ ප්‍රතිශතය වෙන්නේ 100ට 50යි. 100ට 50යි. ඊළඟ ගාන බලන්න ඒකේ තියෙනවා ක්‍රීඩා සමාජයක සිටින සමාජිකයන්ගේ උස පිළිබඳ තොරතුරු ඇතුළත් අසම්පූර්ණ සංඛ්‍යාත ව්‍යාප්තියක් හා ජාල රේඛයක් පහත දැක්වේ. මෙහි 140 සහ 145 පන්ති ප්‍රාන්තරයට 140ට සමාන හෝ ඊට වැඩි නමුත් 145ට අඩු දත්ත සියල්ල අයත් වේ. අඩු දත්ත සියල්ල අයත් වේ. එහෙමයි කියන්නේ. ඒකේ මෙන්න මේ විදිහට දීලා තියෙන්නේ බලන්න 140 145 කිස්පෙන 145 155 කිස්පෙන 155 160 12ක් තියෙනවා 160 175 18 දෙනෙක් ඉන්නවා 175 185 6 දෙනෙක් ඉන්නවා ඔය විදිහට තියෙනවා ඒක තියෙන දීලා තියෙ තොරතුරු ඇසුරෙන් අසම්පූර්ණ වගුව හා ජාල රේඛය සම්පූර්ණ කරන්න. අපි බලමු. මේකෙත් ජාල රේඛයක් දීලා තියෙනවා පුතේ අසම්පූර්ණ එක. ඊට පස්සේ ඉස්සරහට කඩාගෙන 140 ඉඳන් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න කියලා තියෙනවානේ සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න කියලා තියෙනවා එහෙනම් 140න් පටන් ගන්න 135ට අපිට යන්න වෙනවා 135 වෙන සංඛ්‍යා මේක කෙටි කරගෙන ආරම්භ කරමු 140 145 150 155 160 165 170 175 180 ඉවර වෙන්නේ මෙතන උස තයින් පෙන්වන්නේ මේකේ උස මේකේ ඉන්නේ ළමයි කරන 2 4 6 8 10 12 ඔමනේ දීලා තිබුණේ හරි දැන් මෙයාගේ මේ පැත්තෙන් පෙන්නන්නේ සමාජිකයින් ගන්න සමාජිකයින් ගණන දැන් බලන්න 140 145 අතිරේ උස මෙතන 135 140 145 150 160 170 185 190 190
140 155 140 145 උස 4යි. ඊට පස්සේ 145 155 පහ ගන්න. දැන් මේක සම්පූර්ණ කරමු ඉස්සෙල්ලාම අපි හිස්තැන් ටික වගුයි. 145 මේ 140 45 සංඛ්‍යාතය 4යි. අර සංඛ්‍යාතය එන්න ඕනි 4යි. ඒ වගේම 145 155 අතර මේක ගත්තොත් මෙන්න මේ විදිහට යන්නේ. පහ ගානේ දෙකක්. කීයද? 10යි. ඔන්න තියෙනවා. වගුව සම්පූර්ණයි. දැන් අපිට ඊට පස්සේ කියනවා ජාල වගුව හා ජාල රේඛය සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. දැන් මේක ඉතිරි ටික මම සම්පූර්ණ කරනවා. බලන්න. 155 160 සංඛ්‍යාතය 12යි. සංඛ්‍යාතය 12යි. ඊළඟට 160 175 18යි 160 ඉඳන් 175ට ගත්තාම 1 2 3යි පන්ති ප්‍රාන්තර 3ක් තියෙනවා. දැන් 18 3ෙන් බෙදුවාම 6යි. 6යි. ඊට පස්සේ 175 185 185 සංඛ්‍යාත පන්ති ප්‍රාන්තර දෙකක් තියෙනවා. සංඛ්‍යාතය 6 දෙකට බෙදුනහම 3යි. ඔන්න සංඛ්‍යාත මේ ජාල රේඛය අපි ගොඩ ගන්නවා. ඊට පස්සේ කියනවා ක්‍රීඩා සමාජයේ සෙන්ටිමීටර් 160ට වඩා උසින් අඩු සමාජික සංඛ්‍යාව කීයද කියලා අහනවා. 160ට වඩා උසින් අඩු 160ට වඩා උසින් අඩු කට්ටිය ඉන්නේ මේ පන්ති ප්‍රාන්තරයට ඉහළ. අඩු. දැන් මේ කට්ටිය එකතුව කීයද බලන්න. දෙවෙනි ප්‍රශ්නයට උත්තරේ. දෙවෙනි ප්‍රශ්නයට කීයද? 12යි 10යි 22යි 4යි 26යි 26යි. ඊට පස්සේ කියනවා තුන්වෙනි ප්‍රශ්නේ මෙම ජාල රේඛයේ ඇසුරෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න කියලා. සංඛ්‍යාත බහුවස්ත්‍රය තමයි අඳින්න කියලා කියන්නේ. අපි මේ පන්ති ප්‍රාන්තර වල මධ්‍ය ලක්ෂ්‍යයන් යා කරමු. ලකුණු කරලා. දැන් යා කරමු. ඔන්නේ ආකාරය. සංඛ්‍යාත බහුවස්ත්‍රය එන්න. ඊළඟට බලන්න ඊළඟ ගානේ අපිට දීලා තියෙනවා ඒක බස්නාහිර පළාත් පේපර් එක. ඊට ඉස්සෙල්ලා කතා කරේ අපි උතුරු පළාත් එක. උතුරු පළාත් එක. දැන් කතා කරන්නේ මධ්‍යම පළාත් පේපර් එකේ ගාන. මධ්‍යම පළාත් පේපර් එකේ ගාන. ඒ කියන්නේ සමුචිත සංඛ්‍යාත වක්‍රයකුත් තියෙනවා. බලන්න පස්වෙනි ගානේ තියෙනවා මෙන්න මේ විදිහට. කැබලි රෙදි අලෙවි කරන වෙළඳසැලකින් මිලටගත් රෙදි කැබලි තොගයක තිබූ රෙදි කැබලි වල දිග පිළිබඳව ලබාගත් තොරතුරු ඇසුරෙන් අඳින ලද සමුචිත සංඛ්‍යාත වක්‍රයක් පහත දැක්වේ. මම මේක දර සටහනක් අඳින්න මම ඔයාලට ෆොටෝ එකේ එවලා ඇති. මෙන්න මේ වගේ. කොහොමද?
මෙතන සමුචිත සංඛ්‍යාතය CF. මෙතන දිග සෙන්ටිමීටර වලින් තියෙනවා. ඔය මේක වැදගත් අගයන් ටික මම මෙතන ලකුණු කරනවා. 36යි. ඊපස්සේ මේ මෙතන බිංදුවයි. ඔය විදිහට දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ සමුචිත සංඛ්‍යාතයේ වක්‍රයේ ඇසුරෙන් සමුචිත සංඛ්‍යාත වක්‍රයේ ඇසුරෙන් මධ්‍යස්ථය සොයන්න කියනවා. මධ්‍යස්ථය තමයි අපි හොයන්න වෙන්නේ. මෙන්න මේකේ මධ්‍යස්ථය හොයනකොට පුතේ n ධන 1 බෙදීම 2 අපිට ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන n ධන 1 ගන්න අවශ්‍ය නැහැ. මෙතන ඔයාලට පේනවා සමුචිත සංඛ්‍යාතයේ 36යි කියන්නේ මුළු සංඛ්‍යාතයේ 36යි. මේ සංඛ්‍යාතය දෙකෙන් බෙදලා ලැබෙන අගය අපි ඉස්සෙල්ලා බලමු. 18 වැනිය 18 වැනිය තමයි හොයන්න වෙන්නේ. වැනිය 18 වැනිය ඉන්නේ කොතනද කියලාද හොයන්න වෙන්නේ. අන්න ඒ අගය තමයි දිග වෙන්නේ. එතකොට අපි දන්නවා මෙන්න මේතන තමයි 18 තියෙන්නේ. මේ දෙන්න උසෙන් නේද? ඔයාලා 18 හොයාගන්න පුළුවන්. මේකේ 18 තියෙනවා. 18 නෑ 20යි 16යි තියෙනවා. 16යි 20යි අතර මැද තමයි 18 තියෙන්නේ. එහෙනම් මෙන්න මෙතන ඉඳන් මෙහෙට ඉරක් අඳිනවා. ඉරක් ඇඳලා අන්නේ ස්ථානයේ ප්‍රස්ථාරයේ සමුචිත සංඛ්‍යාත වක්‍රයේ ඡේදනය වෙන ස්ථානයට අදාළ මේ x අක්ෂයට අදාළ අගය තමයි දිග වෙන්නේ. මධ්‍යස්ථ දිග වෙන්නේ. කීයද පුතේ මධ්‍යස්ථ දිග ඔයාලට ආවේ? 20යි 25යි අතර 25 මේ 20යි 30යි අතර 25ක් වගේ දාවේ සෙන්ටිමීටර 25 එන්නේ. බලන්න හරියට. ඊළඟට කියනවා සමුචිත සංඛ්‍යාත වක්‍රය අනුව පහත වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න. වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න තියෙන්නේ. බිංදුව 10 මෙතන සංඛ්‍යාතය F මෙතන CF සමුචිත සංඛ්‍යාතය. මෙතන 10 20 මෙතන 4නේ තියෙන්නේ. මෙතන 8 මෙතන 12. ඊට පස්සේ මෙතන 20 30 මෙතන හිස්තැනක් මෙතන 28යි. මෙතන 30 40 මෙතන හිස්තැනක් මෙතන 34යි. මෙතන 40 50 මෙතන 2 මෙතන 36යි. හරි. දැන් අපිට මේකේ හිස්තැන් සම්පූර්ණ කරන්න තියෙනවා. බලන්න මේ මෙතෙන්ට 28 එන්නේ මේ සංඛ්‍යාතයට මේ 12 කියන සංඛ්‍යාතයට මේ පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාත එකතු වුනහම ලැබෙන අගය. එහෙනම් මෙතෙන්ට එන්න ඕනි සංඛ්‍යාතය හොයන්න අපිට 28න් 12 28න් 12 අඩු කරගන්න පුළුවන්. කීය දෙන්නේ එතකොට? 16. 16. ඒ 28 කියන සමුචිත සංඛ්‍යාත මේ පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාත එකතු වුනහම තමයි 34 එන්නේ. එහෙනම් 34න් 28ක් අඩු වුණා නම් උත්තරේ ලැබෙනවා 6යි. එහෙනම් මෙයාගේ සංඛ්‍යාතය 6යි. ඔන්න එයාගියන් දෙක හෙව්වා. ඊට පස්සේ එන ඉහත වගුව ඇසුරෙන් දී ඇති අක්ෂ මත ජාල රේඛය අඳින්න. ඔයාලා ඇඳද නිවැරදිව ජාල රේඛය? ඊට ජාල රේඛය ඇසුරෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය ගොඩනගන්න කියනවා. මම එකේ හිතනවා ඔයාලා ජාල රේඛය සහ සංඛ්‍යාත බහුවස්ත්‍රය ඇඳලා ඉවර ඇති දැන් මේ වෙනකොට. ඊට පස්සේ එක බලන්න නැගෙනහිර පළාත් පේපර් එකේ ගානක් දීලා තියෙන්නේ. නැගෙනහිර පළාත් පේපර් එක. නැගෙනහිර පළාත් පේපර් එකේ ගැටලුව. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. වට ප්‍රස්ථාරයක් සම්බන්ධ ගැටලුව. මේ වොලිබෝල් මේ කෝණය 120යි කියලා දීලා තියෙනවා. මේක ක්‍රිකට් මේක පාපන්දු බලන්න මේකේ තුන්වෙනි ප්‍රශ්නේ විදිහට අංක දීලා තිබුණේ. ඒකේ එක්තරා පාසලක 11 ශ්‍රේණියේ සිටින අමුන් 300 දෙනාගෙන් ළමයි 300ක් ඉන්නවා. ඔය 300 දෙනාගේ Taman වඩාත් කැමති ක්‍රීඩාව පිළිබඳ ලබාගත් තොරතුරු පහත වන ප්‍රස්ථාරයේ දැක්වේ. එතකොට Taman වැඩියෙන්ම කැමති ක්‍රීඩාව පිළිබඳ තොරතුරු අඩංගු කරලා තමයි පුතේ මේ වට ප්‍රස්ථාරයේ ගොඩනගලා තියෙන්නේ. මේ වට ප්‍රස්ථාරයේ ගොඩනගලා තියෙන්නේ.
ඒතකොට ළමයි 300ක් තමයි මේ වට ප්‍රස්ථාරය නිරූපණය කරලා තියෙන්නේ. ක්‍රිකට් වලට කැමති සිසුන් ගණන කොහොමද? ඒතකොට ක්‍රිකට් වලට කැමති ළමයි ගණන හොයන්න නම් මෙතන අංශක 360කින් පෙන්නලා තියෙන්නේ. අංශක 360කින් පෙන්නලා තියෙන්නේ 300ක් නම්. ළමයි 300ක්. එහෙමනම් 120කින් නිරූපණය අංශක 1කින් නිරූපණය කරන ළමයි ගණන හොයන්න මේ ළමයි 300 බෙදන්න වෙනවා 360. 360න් බෙදන්න. එතකොට ක්‍රිකට් වලට අයිති වෙන ළමයි ගාන හොයන්න සිසුන් ගාන හොයන්න ක්‍රිකට් වලට අයිති වෙන කෝණයේ විශාලත්වය පුතේ අංශක 120යි. එහෙනම් මේ 300 බෙදීම අංශක 360 එක අංශකයකින් නිරූපණය කරන ළමයි ගාන ගුණ කරන්න පුළුවන් අංශක 120ෙන්. ඒතකොට 120ට 1යි 360ට 3යි. 100 මේ 300 3ෙන් බෙදුවාම 100යි. මේක නම් අපිට ලේසියෙන් ගන්න පුළුවන් 100යි කියලා. හරි මේ තර්කානුකූලව ගන්න හැටි තමයි මම මේ පෙන්නන්නේ. දෙක වොලිබෝල් වලට කැමති සිසුන් ගණන 75ක් නම් වොලිබෝල් වලට කැමති ළමයි ගණන 75ක් නම් ඔවුන් දැක්වෙන කේන්ද්‍ර කෝණය සොයන්න. දැන් තර්කානුකූලව හොයන්න පුළුවන්. මේ 120ක් පෙන්නන්නේ උඩ ගාණෙන් ගන්නත් පුළුවන්. අංශක 120කින් පෙන්නන්නේ 100ක්. එතකොට 100න් 4ෙන් 3ක් නේ පුතේ 75ක් කියන්නේ. එහෙනම් මෙයාගෙනුත් 4ෙන් 3ක්. මෙයාගෙනුත් 4ෙන් 3ක්. නේ? 1යි මෙතන 25යි මෙතන ළමයි 75. 75කින් පෙන්නන කෝණය දැන් අපිට හොයන්න පුළුවන්. 1යි මෙතන 30යි. අංශක 90යි. ඔය අංශක 90යි කියලා හොයන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මෙතන ළමයි 300ක්. ළමයි 300කකින් පෙන්නන්නේ අංශක 360ක්. අංශක 360. එහෙනම් එක ළමයෙක්ගෙන් පෙන්නන කෝණය හොයන්න මේ 360 බෙදන්න පුළුවන් අපිට 300. ක්‍රිකට් වල මේ වොලිබෝල් වලට කැමති ළමයි ගාන 75යි කියලා දීලා තියෙනවා. එහෙනම් 75කින් පෙන්නන කෝණය හොයන්න මේ 300න් 360 ගුණ කරනවා 75. කැපෙනේවා තියෙනවනේ. 75ට 75 එකයි 300ට 75 4ක් තියෙනවා. 75 දෙකයි 150යි 150 දෙකක් 300. දැන් 4ට 4 එකයි 360ට 4 ඒවා 90යි. 90. ඔය බලන්න අංශක 90 එහෙම විදිහට ගන්නත් පුළුවන්. අංශක 90 ඔය ආකාර දෙකෙන් ඕනෑම ක්‍රමයකට අපිට හොයාගන්න පුළුවන්. හරි. අංශක 90. මේ දෙවෙනි ගාන. තුන්වෙනි ගාන බලන්න අපිට කියන්නේ මොකද්ද කියලා. පාපන්දු වලට කැමති පිරිස දැක්වෙන කේන්ද්‍ර කෝණය සොයන්න කියනවා. පාපන්දු වලට කැමති පිරිස දැක්වෙන කේන්ද්‍ර කෝණය හොයන්න නම් පුතේ දැන් අපි දන්නවා වොලිබෝල් වලට කැමති සිසුන් ගණන දැක්වෙන කේන්ද්‍ර කෝණයේ විශාලත්වය අංශක 90යි. මේ ලක්ෂයක් වටා කෝණවල එකතුව හොයන්න මොකද්ද කරන්න? එකතුව කීයද? අංශක 360යි නේද? එහෙනම් පාපන්දු වලට අදාළ කෝණය හොයන්න මේ ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360න් අඩු කරන්න පුළුවන් අංශක 120 සහ අංශක 90 එකතුව. දැන් 360න් අඩු කරමු අපි 120යි 90යි එකතු වුණාම 210යි. අඩු වුණාම 150යි. ඔන්න පාපන්දු ක්‍රීඩාව දැක්වෙන කේන්ද්‍ර කෝණයේ විශාලත්වය අංශක 150. හතරවෙනි ප්‍රශ්නය. පාපන්දු වලට කැමති සිසුන් ගණන ඉහත මුළු පිරිසෙන් කවර ප්‍රතිශතයක් දැයි සොයන්න. මේක ආකාර දෙකකට හදන්න පුළුවන්. කෝණය ඇසුරෙන් හොයන්නත් පුළුවන්, ළමයි ගාන ඇසුරෙන් හොයන්නත් පුළුවන්. ළමයි ගාන ඇසුරෙන් හොයන්නත් පුළුවන්, කෝණය ඇසුරෙන් හොයන්නත් පුළුවන්. දැන් අපි දන්නේ කෝණය. කෝණය දන්නේ. එහෙනම් ලක්ෂයක් වටා කෝණවල එකතු අංශක 360යි. 360න් 150ක් අයිති කර ගන්නවා නම් 100කින් අයිති කර ගන්න කෝණය තමයි අපි හොයන්න ඕනේ. එතකොට මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. මේ බිඳුවට මේ මෙතන 36 150 කැපෙනවනේ 6න් 6න් බෙදෙනවා 36ට 6ව බලන්න කීයක් තියෙනවද කියලා 6යි 150ට 6 ඒවා 20 කීයද 12යි 30ට 6ව 5යි 25යි අංශක 25යි ඊට මේකේ 6ට දෙකේව 3යි 10ට දෙකේවා 5යි 125 පහෙන් ගුණ කරනවාම 125 යට 3 100. මේකේ අපිට කියනවා ඒකේ ප්‍රශ්නෙට යටින් මෙන්න මෙහෙම. ආසන්න පූර්ණ සංඛ්‍යාවට දෙන්න කියලා. එතකොට මෙයා මේ මිශ්‍ර සංඛ්‍යාව බවට පත් කරගත්තොත් 125ට 3 ඒවා 12ට 3 ඒවා 125 3ෙන් බෙදමු.
12ට 3 ඒවා 4යි 3 4 12යි. ඉතිරි නෑ. 5ට 3 ඒවා 1යි 3 1 3යි දෙකක් ඉතිරි. මේ දශම තිත තියලා බිංදුව ගන්න 20ට 3 ඒවා 6යි. 18යි. දෙකක් ඉතිරි. සමාවර්තය. 41.6යි 100ට. ආසන්න පූර්ණ සංඛ්‍යාවට තමයි ගන්න කියන්නේ. පළවෙනි දශම ස්ථානයේ ඉලක්කම 6. එයා 5ට වඩා වැඩි. එහෙනම් ඉහළ පූර්ණ සංඛ්‍යාවට වැටෙනවා උත්තරේ 142. 142 තමයි උත්තරේ. ඒ නැගෙනහිර පළාත් පේපර් එකේ ගන්න. ඊට පස්සේ අවසාන පේපර් එක ඌව පළාත් පේපර් එකේ ජාල රේඛයක් අඳින්න තියෙනවා. හරි. අපි ඒක පටන් ගමු. බලන්න මේක දෙන පහත දැක්වෙන්නේ වාර පරීක්ෂණයේදී සිසුම් පිරිසක් ලබාගත් ලකුණු පදනම් කරගෙන සකස් කරන ලද සංඛ්‍යාත ව්‍යාප්තියකි. මේක කියනවා පන්තියේ මුළු සිසු මෙතන මම ලකුණු ඒ පරීක්ෂණ ටික ගන්නවා ලකුණු තියෙන 0 10 10 20 20 30 30 40 30 50 30 50 50 60 90 මෙතන 3 4 8 9 පළවෙනි ප්‍රශ්නේ බලන්න අහන්නේ මොකක්ද කියලා. පන්තියේ මුළු සිසුන් ගණන 40කි. 20 30 අතර ලකුණු ලබාගත් සිසුන් ගණන කීයද කියලා අහනවා. එතකොට 40ක් ඉන්නවා නම් 20 30 අතර ලකුණු ලබාගත් ළමයි ගාන හොයන්න මේ 40න් ඉතිරි කට්ටියගේ එකතුව අඩු කරා නම් හරි. ඉතිරි කට්ටියගේ එකතුව ලැබෙනවා 3 එකතු කිරීම 4 එකතු කිරීම 8 එකතු කිරීම 8 එකතු කිරීම 9. එතකොට 40 අඩු කිරීම 3යි 4යි 7යි 7යි 8යි 15යි 15යි 8යි එකතු වුනහම 23යි 23යි 9යි එකතු වුනහම 32යි. 40යි 32 අඩු වුනහම 8යි. නම් මෙතන අගය 20 30 පන්තිප්‍රාන්තරයේ සංඛ්‍යාතය එන්නේ 8. ඊට පස්සේ අපිට කියනවා මෙම තොරතුරු ඇසුරෙන් ජාල රේඛය සම්පූර්ණ කරන්න. එම ජාල රේඛය ඇසුරෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න. හරි. මම ජාල රේඛය ඊළඟට අඳිනවා. දහය 20 දක්වා යන්න වෙනවා. සංඛ්‍යාත බහුවර්ෂයක් අඳින්න තියෙනවා මේ දෙත්තේට බිඳුවේ ඍණ 10 දක්වා යන්නත් වෙනවා. ඍණ 10 දක්වා ගන්නත් වෙනවා. ඇසේ සංඛ්‍යාතයේ වැඩිම තියෙන නාමය 69 නේ. 8 සංඛ්‍යාතයේ වැඩිම 8. 1 2 3 4 5 6 7 8. 1 2 3 4 5 6 7 8. මෙතන ඍණ 10 මෙතන බිංදුව 10 20 30 40 50 60 70 80 90 100. හරි. ඔතන තියෙන්නේ මේ තිරස්සක්ෂයෙන් පෙන්නලා තියෙන ලකුණ. තිරස්සක්ෂයෙන් පෙන්නලා තියෙන්නේ සිසුන් ගණන. බලන්න මේකේ බිංදුව 10 පන්තිප්‍රාන්තරයේ සංඛ්‍යාතය 6යි. 3යි. සංඛ්‍යාතය 3යි. 10 පන්තිප්‍රාන්තරයේ සංඛ්‍යාතය. මම ජාල රේඛය අඳින්න දැන්. එස් 10 20 සංඛ්‍යාතය 4යි. 20 30 අතර 8යි. 20 30 අතර 8යි.
ඊට පස්සේ 30 50 පන්ති ප්‍රාන්තර දෙකක් තියෙනවා. ඒකේ 8යි. එහෙනම් එකක් 4ක් වෙනවා. එකක් 4ක් වියස. ඊළඟට 50ට පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතය 8. ඊපස්සේ 60 90 පන්ති ප්‍රාන්තරයේ මේ පන්ති ප්‍රාන්තර 3ක් තියෙනවා. ඒකේ සකත සංඛ්‍යාතය එන්න ඕනේ 3. ඔන්න ජාල රේඛය මම නැන්ද. ඊට පස්සේ අපිට කියනවා එම ජාල රේඛයේ ඇසුරෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය ගොඩනගන්න. එතකොට මේ 0.10 පන්ති ප්‍රාන්තරයේ පල්ලෙහා ඊ පන්ති ප්‍රාන්තරයේ ගත්තම ඉන්න 10 0.10 ඒකේ මැද ආගිය. ඔය විදිහට මධ්‍ය ලක්ෂ්‍ය ටික ලකුණු කරලා බලමු ඊට පස්සේ ආ කරමු. මේ ආ කරනවා. බලන්න ඔය ඊට පස්සේ කියනවා ලකුණු 50ට වැඩියෙන් ලබාගත් සිසුන් ගන්න මුළු සිසුන් ගන්නේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. ලකුණු 50ට වැඩියෙන් ගත්ත ළමයි ගන්න මුළු සිසුන් ගන්නේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න කියනවා. හතරවෙනි ප්‍රශ්නය. අපි බලනවා 50ට වැඩියෙන් 50ට වැඩියෙන් මෙන්න 50ට වැඩියෙන් පල්ලෙහා 8යි 9යි එකතු වුණාම කීයක් තියෙනවද? 17යි. ඔක්කොම ළමයි කී දෙනෙක් ඉන්නවද? 3යි 4යි 7යි 7යි 8යි 15යි 15යි 8යි එකතු වුණාම 23යි 23යි 8යි එකතු වුණාම 31යි 31යි 9යි 40යි. මම මේක ගුණ කරනවා 100ට 100. බිඳුවට බිඳුව කැපෙනවා 4ට 2 2යි 5 10ට 2 5යි. 17 පහෙන් ගුණාම බලන්න 85යි. 85 බෙදීම 2. දැන් උත්තරේ එනවා 42යි 2න් 1යි කියලා. 142යි 2න් 1. පැහැදිලිද? හරි. ඔන්න දැන් ඔය ගණන් ටික ඉවරයි. ඔයාලා